අපි දැන් පටන් ගමු කට්ටියක් ඉන්නවා. ෆ්ලුයිඩ් ස්ටැටික්ස් කියන්නේ ඒ සමතුලිතතාවයේ තියෙන ෆ්ලුයිඩ් ගැන තියෙන ස්ටඩි කරන තමයි ෆ්ලුයිඩ් ස්ටැටික් කියන්නේ. ඒ කියන්නේ ස්ටඩි of the fluids in equilibrium. එතකොට fluids in equilibrium කියද්දි ඒකට මේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ෆ්ලුයිඩ් එකක් තියෙන්න පුළුවන් නිශ්චලව තියෙන්න පුළුවන්. නැත්නම් ෆ්ලුයිඩ් එකක් තියෙන්න පුළුවන් ත්වරණයකින්. එතකොට දැන් මේ අවස්ථා දෙකම අපි ගන්නෙ fluids in equilibrium කියලා තමයි. ඒ කියන්නේ ගොඩක්ම හොඳටම කිව්වොත් එහෙම මේ වතුර පෘෂ්ඨයේ තියෙන්නේ. අන්නේ පෘෂ්ඨයේ චලනයක් තියෙන්න බෑ. අන්නේ පෘෂ්ඨය චලනයක් නැතුව තිබ්බොත් ඒක තමයි ඉක්විලිබ්‍රියම් අවස්ථාව කියලා කියන්නේ. එතකොට දැන් ත්වරණයකින් ගියත් අපිට පේනවා දැන් පෘෂ්ඨය එහෙම හෙලවෙන්නේ නැහැ ත්වරණයෙන් ඇති කියන්නේ. ආනතව මේ නියතව තියෙන පෘෂ්ඨය. ඒතකොට මේ අවස්ථා දෙකම අපි සලකන්නේ fluids in equilibrium කියලා. එතකොට දැන් මේ අවස්ථාවේදී තියෙන්නේ දැන් තරල ස්තර ගත්තොත් එහෙම, ඒ කියන්නේ දැන් අපිට මේ මොනම ද්‍රවයකට ගොවන්න මේ තරල ස්තර ලකුණු කරන්න. ඒ තරල ස්තර ගත්තොත් එහෙම ඒ තරල ස්තර අතර සාපේක්ෂ චලන තියෙන විදියක් නැහැ. එතකොට මේ no shear forces කියලා තියෙන්නේ ඒක තමයි. තරල ස්තර අතර සාපේක්ෂ චලන තිබ්බොත් එහෙම ඒ අතර බල හට ගන්නවා. අපි ඒරල් කාලේ කරලා ඇති අර දුෂ්ටාවිතා බල, ඒ කියන්නේ විස්කොසිටි ඒ වගේ හට ගන්නවා. එතකොට මේ මයික් මියුට් කරගන්න නැත්නම් ඒක කරදරයක් අනික් අය. එතකොට fluids in equilibrium වල තියෙන්නේ normal force විතරයි. ඒ කියන්නේ ලම්බක බල විතරයි තියෙන්නේ. එතකොට දැන් මේ අපි කරන්න පාන hydrostatic pressure. hydrostatic pressure කියන්නේ ඒ equilibrium එකේ තියෙන fluids වල තියෙන pressure ගැන. එතකොට අපි pressure කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. ඉගෙන ගන්න තියෙනවා pressure කියන්නේ normal force within area. එතකොට normal force කියන්නේ යම්කිසි area එකක් ගත්තම මේ වගේ area එකක් ගත්තම ඒකට තියෙන මේ යම්කිසි කොටසකට තියෙන ලම්බක බලයක් තමයි normal force කියන්නේ. එතකොට අපි මේ submerged surface එක කියන්නේ submerged කියන්නේ වතුර ගිලා තියෙන surface එක සැලකුවොත් එහෙම අපි ඒකේ පොඩි delta A කියන area කොටස සැලකනවා. ඒ පොඩි delta A කියන area කොටසට සැලකුවම ඒක මත තියෙන ලම්බක බලය තමයි normal force එක. delta F කියලා අපි ඒක හඳුන්වමුකෝ. එතකොට මේ delta A මත පීඩනය අපිට ලියන්න පුළුවන් delta F බෙදීම delta A කියලා. එතකොට අන්නේ ඒක තමයි මේ delta A කියන මේ කුඩා වර්ගඵලය මත තියෙන පීඩනය. එතකොට ඒ කුඩා වර්ගඵලය මත තියෙන පීඩනය දැන් අපි පොයින්ට් එකක් විදිහට සැලකුවොත්, ඒ කියන්නේ යම්කිසි ලක්ෂයකදී මේ පීඩනය සැලකුවොත් එහෙම ඒක අපිට මේ ලියන්න වෙන්නේ මෙන්න මේ වගේ ලිමිට් එක දාලා. කියන්නේ ලක්ෂයක් කියද්දි delta A කියන එක අනිවාර්යෙන් බිඳුව වෙන්න එපයි ලක්ෂයකදී. බිඳුව කියන්නේ බිඳුව කරා යන්න එපයි. අන්නේ බිඳුව කරා යනකොට අන්න මේ ලිමිට් delta A බිඳුව කරා යනකොට delta F බෙදීම delta A තමයි p ලක්ෂයේ පීඩනය. කියන්නේ යම්කිසි පොයින්ට් එකක් ගත්තම ඒ පොයින්ට් එකේ පීඩනය තමයි එහෙම ලියන්නේ. ඒතර අපිට පුළුවන් කියන්නේ ඇත්තටම සර්ෆේස් එක නැති වුණොත් ඒ පොයින්ට් එකේ පීඩනය ගන්න අපිට මේ වගේ ඉමේජිනරි සර්ෆේස් එකක් සලකන්න පුළුවන්. ඒ වගේ ඉමේජිනරි සර්ෆේස් එකක් සලකුවොත් එහෙම ඒකේ මේ අපිට ඒ කියන්නේ ලක්ෂ්‍ය හරියටම මේ නිකන් ලක්ෂ්‍ය හරහා යන විදිහට ඉමේජිනරි සර්ෆේස් සලකුවොත් අපිට ඒ ලක්ෂ්‍යේ මේ පීඩනය ලියන්න පුළුවන්. එතකොට අපිට දැන් මේ ෆ්ලුයිඩ් ප්‍රෙෂර් එකේ ඩයිමෙන්ෂන්ස් කියන්නේ ඒකක හා මාන අපි පොඩි කාලේ කරලා තියෙනවා. ඒ කියන්නේ ඒකක ගත්තොත් එහෙම එන්නේ පැස්කල් නැත්තම් වර්ග නිව්ටන්. මාන ගත්තොත් එන්නේ m L × 2 කියන්නේ පැස්කල් අපි හඳුන්වන්නේ මෙන්න මේ විදිහට PA කියලා. තවත් තියෙනවා මේකේ එකක කීපයක් බා කියලා එකකයක් තියෙනවා. මේ බා එකක් කියන්නේ පැස්කල් 10/5ක්. තවත් එක තියෙනවා අපි ඉස්සරහට ඒක ගැන කතා කරමු.
එතකොට දැන් පීඩනය කියන්නේ අපි දැන් A level කාලේ අපිට නිකන් පීඩනය කියන්නේ දෛසිකයද අතිශයක්ද කියන එක ගැන හරි පැහැදිලි කිරීමක් තිබ්බේ නැහනේ. සමහර වෙලාවට කියන දෛසිකයක් කියලා සමහර වෙලාවට කියන අතිශයක් කියලා. සමහර වෙලාවට කියන දෛසික අතිශය දෙකේම මේ ගුණාංග ගන්නයි කියලා. ඒතකොට අපි දැන් සාකච්ඡා කරන්නේ පීඩනය කියන්නේ අතිශයක් විදියට. එතකොට පීඩනය කියන එක නිකන් අර ඩෙල්ටා F සහ ඩෙල්ටා A අතර නිකන් අනුපාතයක් වගේ සලකන්න පුළුවන්. කියන්නේ ඩෙල්ටා F සමානයි P වතාවක් ඩෙල්ටා A. එතකොට මේකෙන් නිකන් අපි මේ ස්කේල් එකක් විදිහට තමයි මේ පීඩනය හඳුන්වන්නේ. එතකොට පීඩන කිව්වම දැන් හයිඩ්‍රොස්ටැටික් ප්‍රෙෂර් එක ගැන කිව්වම මේකේ තියෙනවා පොඩි කැරක්ටරිස්ටික්ස් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි පැස්කල්ස් ලෝ. ඔයගොල්ලෝ කරලා ඇති පැස්කල්ස් ලෝ ඕනෑම පොයින්ට් එකක් ගත්තම මේ පොයින්ට් එක පීඩන සමානයි. ඒ පොයින්ට් එකට හැම දිශාවකින්ම තියෙන පීඩන සමානයි කියන තමයි පැස්කල්ස් ලෝ එකෙන් කියන්නේ. ඒත් අපි සලකමු මේ වගේ පොඩි පොයින්ට් එකක්. ද්‍රවය යට තියෙන මේ ද්‍රව පෘෂ්ඨය කියලා ගමු. ද්‍රවය යට තියෙන මේ වගේ පොයින්ට් එකක් සැලකුවොත් එහෙම මේ පොයින්ට් එකට දැන් මේ දිශාවෙන් එන පීඩනයයි මේ දිශාවෙන් එන පීඩනයයි මේ දිශාවෙන් එන පීඩනයයි අපි ගත්තොත් P1 P2 P3 කියලා. මේ P1 P2 P3 කියන තුනම එකිනෙකට සමානයි. මේක තමයි පැස්කල්ස් ලෝ කියන්නේ. අපි මේ ලෙවල් කාලේ මේක පරිශනාත්මකව නිකන් පැහැදිලි කිරීමක් තිබ්බට අපි නිකන් ඔප්පු කිරීමක් කරේ නැහැ ලෙවල් කාලේ. ඒ නිසා අපිට පුළුවන් මෙයා දැන් ඔප්පු කරලා ගන්න. ඒක අපි ඔප්පු කරද්දී මුලින්ම සලකන්නේ දැන් අපි එක ලක්ෂයක් ගමුකෝ මේ වගේ පොයින්ට් එකක්. ඒ පොයින්ට් එක වටා තියෙන තරල පරිමාවක් සලකනවා. ඒ පොයින්ට් එක වටා තියෙන තරල පරිමාවක් අපි සලකනවා පොඩි කුට්ටියක් වගේ එකක්. එතකොට මේ වගේ පොඩි ප්‍රිස්මාකාර හැඩයක් තියෙන තරල කොටස සලකනවා. එතකොට දැන් මේ තරල කොටස සැලකුවාම අපි මේ තරල කොටසේ බර mg කියලා ලකුණු කරගන්නවා. ඒ වගේම මේ කුට්ටියට මේ දිශා කියන්නේ විවිධ දිශාවල් වලින් පීඩන බලය එල්ල වෙනවානේ. එතකොට අපි අපේ පහසු උදෙසා මේ xyz අක්ෂ පද්ධතියක් මේ ඩිෆයින් කරගන්නවා මෙහෙම. කියන්නේ x කියන්නේ මේ දිශාවට y කියන්නේ පොතේ තලයේ තුලට z කියන්නේ ඉහළ දිශාවට. එතකොට px කියන්නේ මේ පැත්තට තියෙන බලය. pz කියන්නේ යට ඉඳන් උඩට තියෙන බලය. එතන pz වෙන්නනේ. ඊට පස්සේ අපි පහසුවට දැන් ps කියලා බලයක් ලකුණු කර ගන්නවා. හැබැයි මේ බලය අපිට ලියන්න පුළුවන් අනික් xyz මේ බල ඇසුරෙන් ලියන්න පුළුවන්. ඒක අර ps කියලා අපි මේ ලියාගන්න අපේ පහසුවට. එතකොට ඒ වගේම මේ දුර ඩෙල්ටා x, මේ දුර ඩෙල්ටා y, මේ දුර ඩෙල්ටා z, මේ ඇල දුර ඩෙල්ටා s කියලා ගන්න අපේ පහසුවට. ඒ ඩෙල්ටා s කියන එකත් අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා x, ඩෙල්ටා y, ඩෙල්ටා z වලින්. එතකොට අපි දැන් එතකොට අපි මේකට මේ අපිට පුළුවන් අපි දන්න සමීකරණ පාවිච්චි කරලා ලියන්න. සමතුලිතතාවයට සමීකරණ ලියද හැකි. එතකොට මේක සමතුලිතතාවයට අපි සමීකරණ ලියුවොත් එහෙම අපි මුලින්ම ලියනවා x දිශාවට තියෙන සමතුලිතතාවය. x දිශාවට තියෙන බල තමයි මේ px කියන පීඩන බලයයි. මෙන්න මේ ps කියන බලයේ සංරචකයක් තියෙනවා. මේ සංරචකය අපි ගන්න මේ θීටා කියලා මෙහෙම ඇන්ගල් එක ඩිෆයින් කරගන්නවා. එතකොට
මේ පැත්තට තියෙන බල සැලකුවම px වතාවක් මේ හරස්කඩ වර්ගඵලය px වතාව මේ වර්ගඵලය කියන්නේ ඩෙල්ටා z මේක දිග ඩෙල්ටා z වතාවක් ඩෙල්ටා y වතාවක් px ඍණ කියන්නේ දිශාව අනිත් පැත්තට තියෙන නිසා ps කියන්නේ මේ පැත්තට තියෙන පීඩන බලය ps වලින් මේ ps කියන පීඩනය ඒකෙන් ඇතිවන බලය ps වතාවක් ඩෙල්ටා s වතාවක් ඩෙල්ටා y එතකොට ඒකේ සමරසය ගන්න වෙනවා. ඒ සමරසය එතකොට මේ සමරසය ගත්තා මෙන්න මේ කෝණය θ කියලා එන්නේ. එතකොට මේ සෝරි මේ පල්ලයට තියෙන කෝණය θ කියලා එන්නේ ps sin θ. සමරසකේ. ඊට sin θ කියන එක පුළුවන් ටක් ගාලා මේ ත්‍රිකෝණයෙන් ලියන්න ඩෙල්ටා z බෙදීම ඩෙල්ටා s කියලා. ඊට ඒක ආදේශ කරාම මේ ඩෙල්ටා s මේ ඩෙල්ටා s කැප කියලා අන්තිමට ඉතුරු වෙනවා px සමානයි ps කියලා. එතකොට ඒ කියන්නේ මේ දිශාවෙන් එන බලයයි කියන්නේ x දිශාවෙන් එන බලයයි මේ ps කියන ඇල දිශාවෙන් එන බලයයි සමානයි. එතකොට අපි සිරසට ලිව්වොත් එම සමීකරණ සිරස් සමතුලිතතාවයට pz කියන්නේ මේ යට මේ සිරසෙන් ඇති වෙන සිරසට ඇති වෙන පීඩන බලය pz කියන්නේ. එතකොට ඒකෙන් ඇති වෙන බලය pz වතාවක් ඩෙල්ටා x වතාවක් ඩෙල්ටා y ඍණ ps කියන්නේ මේ ඇල දිශාවට ඇති වෙන බලය ඩෙල්ටා y වතාවක් ඩෙල්ටා s වලින් ගුණ කරන්න ඕන බලය මේ වැලියු එක ගන්න. ඊට පස්සේ සම්රසකයන් නිසා cos θ ගන්නත් ඕනේ. ඒ වගේම මේ mg අමතක කරන්නත් බෑ. ඒතර මේ ඔක්කොම දාලා සිරස් සමතුලිතතාවය සමීකරණ ලියුවා මෙන්න මේ විදිහට. pz delta x delta y ඍණ ps delta y delta s cos θ ඍණ mg සමානයි 0යි. ඒක පැහැදිලි ඇතිනේ. එතකොට cos θ කියන්නේ delta x බෙදීම delta s. m කියන්නේ විරෝජී. මේක ද්‍රව කුට්ටියන් නිසා අපි m කියන්නේ විරෝජී කියලා ලියන්න පුළුවන්. ද්‍රව විතර නෙමෙයි ඝන වලටත් එහෙම ලියන්න පුළුවන්. එතකොට දැන් v කියන්නේ මේකේ පරිමාව. මේක පරිමාව ගත්තම එන්නේ මේ දිග පළල උස තුන ගුණ කරොත් එන්නේ මේ ඝන කාබයක හැඩය එකක්. ඒතකොට ඝන කාබයෙන් භාගයන්නේ මේ ප්‍රිස්ම කොටස. එතකොට ඩෙල්ටා x වතාවක් ඩෙල්ටා y වතාවක් ඩෙල්ටා z බෙදීම 2 වතාවක් ρg. එතකොට මේක සුළු කරන්න පුළුවන් ආදේශ කරලා. ආදේශ කරලා සුළු කරාම අපිට එනවා pz සමානයි p ධන ρg ඩෙල්ටා z බෙදීම 2 කියලා. ආදේශ කරලා සුළු කරාම එන්නේ. එතකොට අපි මෙන්න මේ පොයින්ට් A කියන එක සලකන නිසා අපිට පුළුවන් මේ ඩෙල්ටා x ඩෙල්ටා y ඩෙල්ටා z වැලියුස් ටික මේ වැලියුස් වල ලිමිට් එක බිඳුවට යවන්න පුළුවන්. අයි අපි ඒ ලක්ෂය සලකන්නේ. අපි සලකන්නේ පොඩි වොලියුම් එකක් නෙමෙයි. පොඩි වොලියුම් එකක් තමයි කියන්නේ වොලියුම් එකේ පරිමාව බිඳුවට යනවා. අන්නේ ලිමිට් එක දැම්මට පස්සේ මේ ඩෙල්ටා z බිඳුවයි කියලා එනවා. එතකොට මේ කොටස බිඳුවයි. ඒතර pz සමානයි ps. එතකොට මේ සමීකරණයයි අර උඩ ගත්තු සමීකරණයයි සමාන කරලා අපිට පුළුවන් pz සමානයි ps සමානයි px කියලා. එතකොට දැන් මේක අපිට කියන්න පුළුවන් දැන් ps කියන එක ps කියන්නේ මේ ඇල පැත්තට තියෙන පීඩනය. එතකොට ඇල පැත්තට තියෙන පීඩනය අපිට පුළුවන් x y z කියන තුනේ අසුරෙන් ලියන්න. එතනින් අපිට පුළුවන් මේ a කියන පොයින්ට් එකට හැම දිශාවෙම තියෙන පීඩන සමානයි කියලා ගන්න. එතකොට ඒකෙන් කියන්න පුළුවන් මේ පැස්කල් එක අපිට සත්‍යයි කියලා අපිට ඔප්පු කරන්න පුළුවන්. එතකොට ඒක තමයි පළවෙනිම කැරක්ටරිස්ටික් එක. එතකොට දෙවෙනි කැරක්ටරිස්ටික් එක තමයි අර පීඩනය වෙනස් වෙන ආකාරය. ඒ කියන්නේ දැන් අපි දැන් මුලින්ම හොයාගත්ත එක පොයින්ට් එකක් ගත්තම පීඩන සමානයි කියලා. ඒ කියන්නේ ඒ පොයින්ට් එකට හැම පැත්තෙම වෙන පීඩන සමානයි කියලා අපි ඔප්පු කරගත්තා. ඊළඟ එක තමයි ඒ අර ඒ පීඩන වෙනස් වෙන්නේ උස එක්ක නැත්තම් මේ දුර දෙපැත්තට තියෙන දුර එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි ඊළඟට අපිට ඔප්පු කරන්න දෙවෙනි කැරක්ටරිස්ටික් එක. එතකොට ඒකට අපි පාවිච්චි කරනවා ඒ වගේම පොඩි කුට්ටියක්
මෙන්න මේ වගේ ෆ්ලුයිඩ් එලිමන්ට් එකක් අපි ගන්නවා. මෙන්න මේ සමීකරණ ටික මම කියන්නම්. මෙන්න මේ වගේ එකට අපි ගන්නේ දැන් ඒ වටා තියෙන ඝන කාබ කියුබොයිඩ් එක හැඩේ ෆ්ලුයිඩ් කුට්ටිය සලකන්න. එතකොට ඒ ෆ්ලුයිඩ් කුට්ටියක් ගත්තම ඒ කියුබොයිඩ් එකට පැති 6ෙන්ම එනවා මේ පැති 6ෙන්ම ප්‍රෙෂර්ස් එනවා. එතකොට ඒ ෆ්ලුයිඩ් එලිමන්ට් එකේ බර mg තියෙනවා. පැති 6ෙන්ම ප්‍රෙෂර්ස් තියෙනවා. එතකොට දැන් මේ සමීකරණේ සලකත් මේක දැන් මේ කුට්ටිය සලකද්දී අපිට තියෙන පොඩි සමීකරණයක් තියෙනවා. ඒ සමීකරණේ ඔප්පු කිරීම අපිට නෑ කියන්නේ. කියන්නේ සමීකරණේ ආංශික අවකලනයෙන් තියෙන්නේ. ඒ සමීකරණ මම ලියන්නේ එතන P කියන්නේ ඒ ප්‍රෙෂර් එක අපිට ලියන්න පුළුවන් XYZ කියන තුනේ ෆන්ක්ෂන් එකක් විදිහට අපිට ලියන්න පුළුවන් මේ එතන තියෙන ප්‍රෙෂර් එක. ඒ කියන්නේ ඒක පැහැදිලිනේ දැන් මෙතන ප්‍රෙෂර් එකට මේ හැම පැත්තෙම තියෙන පීඩන බලපානනේ. කියන්නේ දිශා තුනෙන්ම තියෙන පීඩන බලපානවා මෙතන ප්‍රෙෂර් එක ගැන මේ අපි සඳහන් කරමු. එතකොට දැන් අපි A level වල නම් දන්නවා. ඒ කියන්නේ අපි y සමානයි fx කියන සමීකරණය සලකන්නකො. එතකොට මේ y සමානයි fx කියන සමීකරණය අපි අවකලනය කරන්න A level ඉගෙනගෙන තියෙනවා. අපිට ලේසියෙන් පුළුවන් dy/dx කියන එක ලියන්න. නැත්නම් f dash x කියලා ලියන්න පුළුවන්. එතකොට අපිට A level වල මේ අපි ඉගෙනගෙන නැහැ මේ වගේ විචල්්‍ය තුනක් තියෙනකොට කොහොමද ඒක කරන්නේ කියලා. විචල්්‍ය දෙකක් තුනක් තියෙනවා. එතකොට ඒවට අපි ආංශික අවකලනය කියන ක්‍රමය. එතකොට මේ ආංශික අවකලනය මේ එකෙත් නෑ. ඒ නිසා එහෙම ලොකුවට මේ සමීකරණේ එන විදිය හිතන්න එපා. එතකොට ඒ කියන්නේ අපි ගමුකෝ මේ උදාහරණයක් විදිහට y සමානයි g x z කියන ෆන්ක්ෂන් එක. දැන් මේ ෆන්ක්ෂන් එක ගත්තොත් එහෙම මේ ෆන්ක්ෂන් එකේ y x සහ z දෙකම මත රඳා පවතිනවා. එතකොට දැන් අපිට දැන් එක සාධකයකින් විතරක් අවකලනය කරන එක නිකන් අන්ෆෙයාර් වගේනේ. දැන් x z දෙකක් තියෙද්දි අපිට නිකන් x වලින් විතරක් අවකලනය කරන එක නිකන් අන්ෆෙයාර් වගේ. ඒ නිසා අපි d ලකුණ පාවිච්චි කරන්නේ නැහැ. මේකට පාවිච්චි කරන්නේ අපි මේ ඩාබා කියලා මෙන්න මේ වාක්‍යය. එතකොට මේක මේ ඩාබා මාක්කයෙන් කියන ආංශික අවකලනය කියන. එතකොට ඩාබා y බෙදීම ඩාබා x කියලා අපිට පුළුවන් මේක x මේ දිශාවෙන් අවකලනය විචල්යෙන් විතරක් අවකලනය කරන එක එහෙම මෙන්න මේ විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ නිරූපණය කරන්න පුළුවන්. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේක අපි උදාහරණයක් විදිහට ගමු y සමානයි 5යි xz කියලා. එතකොට දැන් මේක දැන් x හා z දෙකම මත රඳා පවතිනවානේ. එතකොට දැන් ඩාබා y ඩාබා x ගත්තොත් එහෙම ඒක අපි අවකලනය කරද්දී මේ අර z කියන එක නියතයක් විදිහට සලකනවා x වලට රඳා පවතින්නේ නැති නිසා. ඒ කියන්නේ x z කියන්නේ වෙන වෙනම එකිනෙක ස්වායත්තයිනේ. නැත්තම් ඉතින් එකිනෙක ස්වායත්ත නැත්නම් අපිට z උත් පුළුවන් x වලින් ලියලා නිකන් සම්පූර්ණ x වල ප්‍රකාශනයක් විදිහට ලියන්න. මේකදී සලකන්නේ x z එකිනෙක ස්වායත්තයි කියන්නේ. ඒතකොට අපි මේක x වලින් අවකලනය කරනකොට z කියන නියතයක් විදිහට සලකනවා. ඒතකොට මේක x වලින් අවකලනය කරොත් එන්නේ 5 z කියලා. ඇයි x විතරක් අවකලනය වෙනවා z කියන එක නියත වෙනවා. එතකොට දැන් ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. දැන් අර පීඩනය කියන එක දැන් මේ x y z කියන දිශා තුනේ ෆන්ක්ෂන් එකන්නේ. එතකොට ඒ දිශා තුනෙන් අවකලනය කරද්දී ආංශික අවකලනය තමයි අපිට කරන්න වෙන්නේ. ඒතකොට අනිත් මේ දිශාවන් අපිට ගන්න වෙනවා නියතයක් කියලා එක් දිශාවක තියෙන විචලයෙන් අවකලනය කරද්දී. ඒතකොට අපිට මේ සමීකරණය ලියන්න පුළුවන් අවකලනය කර ආංශික අවකලනය කරද්දී කියන්නේ පොඩි dp කියන වෙනසක් ගත්තොත් මේ සමීකරණය ලියන්නේ ඩාබා p ඩාබා x dx ධන ඩාබා p ඩාබා y dy ධන ඩාබා p ඩාබා z dz. මේ සමීකරණය දැන්
අපි මේ කොහොමද එන විදිය නම් මේ ෆස්ට් සෙමස්ටර් එකේ නෑ. නිකන් අර ඒ නිකන් මතක තියාගත්තොත් ඉතින් ලේසි වෙයි. ඒ වැඩි හිතන්න නැතුව ඒක එන විදිය ගැන හිතන්න නැතුව නිකන් ලාවට නිකන් අයිඩියා එකක් තියාගන්න මෙහෙම කියලා. මේන් එහෙම ගණන් එහෙම අහලත් නෑ. ඉතින් දැකලම නෑ මේන් ගණන් පාරන පේපර්ස් වල තියෙනවා. නේද අපි ආපහු මේ කලින් මේ ෆ්ලුයිඩ් එලිමන්ට් එක සැලකුවොත් එහෙම දැන් මේ වගේ ගණකයක් තියෙනවා. එතකොට දැන් මේ ගණකයේ තියෙනවා. එතකොට දැන් අපි ගණකයේ මත කියන්නේ A මත තියෙන ප්‍රෙෂර් එක P කියලා සැලකුවොත් කියන්නේ A කියන පොයින්ට් එකේ ප්‍රෙෂර් එක. A කියන පොයින්ට් එකේ ප්‍රෙෂර් එක P කියලා සැලකුවොත් එහෙම දැන් අපි x දිශාවට යන්න පීඩනය වෙනස් වෙන්න ඕනේ x මත රඳා පවතින සාධකයෙන්නේ. එතකොට x මත රඳා පවතින සාධකයෙන් තමයි පීඩනය වෙනස් වෙන්නේ. එතකොට ඒ කියන්නේ දැන් මෙන්න මේ x මත රඳා පවතින සාධකයේ මේ සමීකරණය ගත්තොත් එහෙම මෙන්න මේක x මත රඳා පවතින සාධකය. එතකොට අන්නේ සාධකය මත තමයි මේ පීඩනය වෙනස් වෙන්නේ. එතකොට දැන් මේක x මත වෙනස් වීම කියන්නේ x දිශාව මත වෙනස් වීම මේ තියෙන්නේ මෙන්න මේ ඩාබා p බෙදීම ඩාබා x කියන මේ ෆැක්ට් එක මත. එතකොට දැන් මේ a වල ප්‍රෙෂර් එක p නම් ඒ වෙනස් වීම ඩාබා p by ඩාබා x ඒ වගේම ඒක වැඩි වෙන්න ඕනේ ඩෙල්ටා x බෙදීම දෙකකින්. මොකද ඩෙල්ටා x කියන්නේ මේ සම්පූර්ණ දුර. ඒකෙන් දෙකක දුරක් තමයි. ඒ කියන්නේ ඒක බෙදීම දෙකක දුරක් තමයි අපි ගිහිල්ලා තියෙන මේ පැත්තට. කියන්නේ දැන් මේ A කියන පොයින්ට් එක හරි මැද්ද තියෙන්නේ. එතකොට කියන්නේ ඩෙල්ටා x බෙදීම දෙක දුරක් තමයි අපි ගිහිල්ලා තියෙන්නේ. ඒතර ඒ දුර වැඩි කරලා තියෙනවා මේ ඒ වෙනස් වීම. ඒ නිකන් පැහැදිලි නේද? දැන් මේක ඒකක වගේ කැපිලා ගියත් වෙන්නේ පීඩනයක තමයි එන්නේ. ඒත් ඒ කියන්නේ පීඩනය ඒ වල පීඩනයට එකතු වෙලා තියෙනවා වෙනස් වීම. ඒ වෙනස් වීම තමයි මේ ලකුණු කරලා තියෙන්නේ. එතකොට දැන් මෙතන x ධන නිසා, ඒ කියන්නේ x ධන දිශාවට යන නිසා මෙතන වෙනස් වීම ධනයි. ඒ වගේම අනිත් පැත්තට ගියත් එimhe ඒකෙත් ඒ වගේම තමයි එන්නේ. හැබැයි x ඍණ දිශාව නිසා වෙනස් වීම ඍණයි. ඒ වගේ අපිට පුළුවන් y දිශාවට ලියලා z දිශාවට ලියන්න. මේ හැම එකක්ම තියෙන්නේ z y දිශාවල ඍණ. අර කලින් විදිහට. එතකොට අපිට පුළුවන් මේ බරත් ලියන්න මේ විදිහට. mg කියන්නේ v rho g, v කියන්නේ delta x delta y delta z වතාවක් rho g. එතකොට මේ බර ලියන්න පුළුවන් delta x delta y delta z වතාවක් rho g. දැන් අපි සමීකරණ ලියුවොත් මේකටත් මේ සමතුලිතතාවයට x දිශාවට සලකනවා. x දිශාව සලකුවම එන්නේ x දිශාවට තියෙන බල සැලකුවොත් එන්නේ මෙන්න මේ පීඩන බලයයි මෙන්න මේ පීඩන බලයයි විතරයි. එතකොට දැන් මේ කුට්ටිය අපි සමතුලිතතාවයනේ තියෙන්නේ. එහෙනම් මේ පීඩන බල දෙක මොකද වෙනවද? සමාන වෙනවා. නැත්තම් එක දිශාව සැලකුවම පීඩනය බිඳුව වෙන්න ඕනේ. එතකොට මේ පැත්තෙන් ඇති කරන පීඩනය තමයි මෙන්න මේක. මේ පැත්තේ වර්ගඵලය ඩෙල්ටා y වතාවක් ඩෙල්ටා z. ඩෙල්ටා y කියන්නේ මේ දුර, ඩෙල්ටා z කියන්නේ මෙන්න මේ උස. මේ පීඩනය ඒ වර්ගඵලයෙන් වැඩි කරාම එන බලය, ඒ වගේ මේ පීඩනය ඒ වර්ගඵලයෙන් වැඩි කරාම එන ඒ ඒතර අන්තිමේදී ඒක සංප්‍රයුක්තේ බිඳුව වෙන්න ඕනේ. මේක සුළු කරාම අපිට එනවා ඩාබා p by ඩාබා x සමානයි 0යි කියලා. මේක yz මේ වරහන් වලින් පිටතට අරන් මේක සුළු කරාම එනවා ඩාබා p by ඩාබා x සමානයි 0යි කියලා. කොයි වෙලාවකවත් ඩෙල්ටා x ඩෙල්ටා y ඩෙල්ටා z කියන එක බිඳුවට සමාන වෙන්නේ නැහැ. බිඳුවට යනවා මිසක් බිඳුවට සමාන වෙන්නේ නැහැ. නිසා ඒක බිඳුවයි කියලා ගන්න බෑ. නිසා ඒතර අන්තිමට ඉතුරු වෙන්නේ ඩාබා p by ඩාබා x සමානයි 0යි. එතකොට ඒ වගේම අපිට සිමිලර්ලි පුළුවන් මේ y අක්ෂය සලකලා ඒකෙත් තියෙන්නේ මේ බලයයි මේ බලයයි විතරයි. ඒකත් සුළු කරාම එතකොට එන්නේ ඩාබා p by ඩාබා y බිඳුවයි කියලා. ඒ කියන්නේ පීඩනය y අක්ෂය එක්ක වෙනස් වීමක් නැහැ.
කලිනුත් පීඩනය x අක්ෂය එක්ක වෙනස් වීමක් නැහැ. ඩාබා p by ඩාබා x කියන්නේ පීඩනය x අක්ෂය එක්ක වෙනස් වීම. ඩාබා p by ඩාබා y කියන්නේ පීඩනය y අක්ෂය එක්ක වෙනස් වීම. ඒකට එහෙම වෙනස් වීමක් නැහැ කියන්නේ ඒ පැත්තට පීඩන විචලනයක් නැහැ කියන්නේ. xy දිශාවට. ඒතර අපි z දිශාව ගත්තොත් එහෙම z දිශාව පොඩ්ඩක් වෙනස්. ඇයි මෙතන z දිශාව සැලකුවම උඩින් තියෙන පීඩනය තියෙනවා යටින් පීඩනයක් එනවා ඒ වගේම බරක් තියෙනවා. එතකොට මේ උඩින් තියෙන පීඩනයයි යටින් තියෙන පීඩනයයි බරයි සම්ප්‍රයුක්තය තමයි බිඳුව. ඒතර අපි මේ උඩ පැත්තට ලියන සමීකරණය මේ තමයි යට ඉඳන් උඩට තියෙන පීඩනය මේ ෆ්ලුයිඩ් එලිමන්ට් එක මත. එතකොට ඒක වැඩි කරන්න ඕනේ වර්ගඵලයෙන් ඩෙල්ටා x වතාවක් ඩෙල්ටා y. ඊට පස්සේ මේ උඩින් තියෙන ෆ්ලුයිඩ් එලිමන්ට් එකට උඩින් ඇති වෙන පීඩනය ඒක වැඩි කරන්න ඕනේ ඩෙල්ටා x වතාවක් ඩෙල්ටා y වලින්. ඒ වගේම මේ mg කියන එක අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා x ඩෙල්ටා y ඩෙල්ටා z වතාවක් rho g කියලා. එතකොට ඒක තමයි මේ තියෙන්නේ. එතකොට මේක බිඳුවට සමානයි. මොකද ඉක්විලිබ්‍රියම් එකේ තියෙන නිසා. එතකොට මේක සුළු කරොත් එනවා මෙන්න මෙහෙම ඩබා p by ඩබා z සමානයි -ρg කියලා. එතකොට -ρg කියන්නේ දැන් ඩබා p by ඩබා z කියන්නේ පීඩනයේ z අක්ෂය මත z අක්ෂය එක්ක ඇති කර වෙනස් වීමනේ. එතකොට එහෙම වෙනස් වීමක් තියනවා කියලා තමයි මේ කියන්නේ. ඒ මේක බිඳුවට සමානලා නැහැනේ කලින් ඒ වගේ. කියන්නේ එහෙම ඒ මත වෙනස් වෙනවා. ඊට පස්සේ අපි කලින් සමීකරණය ආපහු මේ පාවිච්චි කරොත් මෙන්න මේ සමීකරණය. දැන් අපි කලින් හොයාගත්තා ඩාබා p by ඩාබා x කියන බිඳුවයි මේකත් බිඳුවයි. ඊළඟට මේක -ρg. එතකොට බිඳුව දන -ρg වතාවක් dz. එතකොට ඒක සුළු කරාම එනවා dp = -ρg dz. එතකොට දැන් මේක dp මේක අර අවකලනයක් වගේනේ තියෙන්නේ. ඕනනම් අපිට පුළුවන් මේක ලියන්න මේ විදිහට. dp by dz equals -ρg කියලා. එතකොට මේ වගේ දෙයක් කරන්න දන්නවනේ. කියන්නේ මේ වගේ අනුකලනය කරා. සෝරි මේ වගේ අනුකලනය කරද්දී මේ dz එක මෙහා පැත්තට දාලා අනුකලනය කරන්නේ අර අනුකල මේ අවකල සමීකරණ විසඳීම. එතකොට දැන් මේ අවකල සමීකරණ විසඳුවොත් එන්නේ මෙතන මේ දෙකම නියතයි. එතකොට මේ නියත මේ එහා පැත්තට යවන්න පුළුවන් මේ අනුකලනය. එතකොට අනුකල නියතය අනිවාර්යෙන් ලියන්න ඕනේ. එතකොට මෙතන 100 නියතයක් එනවා මේ අනුකලනය කරාම. එතකොට ඒ කියන්නේ දැන් පීඩනය z මත විතරක් රඳා පවතිනවා. ඉතින් පීඩනය කියන තනිකරම z වල ෆන්ක්ෂන් එකක්. ඒකෙන් අපිට කියන්නේ පීඩනය අනිවාර්යෙන් vertical direction එක මතයි යන්නේ. එතකොට දැන් මේක පොඩි තව හැඳින්වීම් කීපයක් තියෙනවා දැන්. අපිට පුළුවන් දැන් මේ සමීකරණය මේ rho g z කියන එක සමාන ලකුණේ වම් පැත්තට ගන්න. ඒතර සමාන ලකුණේ වම් පැත්තට ගත්තාම මෙතන කන්ස්ටන්ට් එකක් නේ ඉතුරු වෙන්නේ. ඒතර ඒ කියන්නේ දැන් පීඩන rho g z කියන එක හැම වෙලේම කන්ස්ටන්ට් එකක්. එතකොට අපි අන්නේ කන්ස්ටන්ට් එක හඳුන්වනවා piezometric pressure කියලා. එතකොට දැන් සාමාන්‍ය ප්‍රශ්න වල දැන් piezometric pressure එක සෑහෙන පාවිච්චි වෙනවා. එතකොට හැමතිස්සෙම මේක මතක තියාගන්න ඕනේ piezometric pressure කියන්නේ මෙන්න මේ constant එකට කියලා. කියන්නේ p දන rho g z. ඒක තමයි අපි පීඩන ගැන තියෙන දෙවෙනි characteristic එක. ඊට අපි තුන්වෙනි characteristic එක තමයි අර points දෙකක pressure difference.
හරි මම අපි දැන් පොයින්ට්ස් දෙකක ප්‍රෙෂර් ඩිෆරන්ස් එක ගන්න විදිය බලමු. pressure difference between 2 points. අපි ගමු මුලින්ම මේ වගේ ලක්ෂයක් ගන්නවා. ඉතින් අපි ඊට පල්ලෙහින් තියෙන ලක්ෂයක් ගන්නවා. ඒතර අපි දන්නවා කලින් අපි ඔප්පු කරගත්තා ප්‍රෙෂර් එක වෙනස් වෙන්නේ මේ vertical උස මත පමණයි. ඒතර අපි සලකමු මේ දෙක අතර වෙනස h කියලා. ඒතර අපි පළවෙනි පොයින්ට් එක ගන්නවා මෙන්න මේ යම් කිසි පොයින්ට් එකක්. පළවෙනි පොයින්ට් එක අපි coordinates ගන්නවා x y z කියලා. කියන්නේ x1 y1 z1 කියලා. පළවෙනි පොයින්ට් එකේ coordinates ගන්නවා x1 y1 z1. ඒ වගේම අපි එතන ප්‍රෙෂර් එක ගන්නවා P සමානයි P1 කියලා. ඒ වගේම අපි මේ දෙවෙනි පොයින්ට් එක සැලකුවොත් එහෙම අපි ඒකේ coordinates ගත්තොත් x2 y2 z2 කියලා. ප්‍රෙෂර් එක ගත්තොත් P2 කියලා. අපිට සමීකරණ ලියන්න පුළුවන්. P1 ලියන්න පුළුවන් P1 සමානයි minus rho g z1 plus c. එතකොට P2 වල ලියන්න පුළුවන් minus rho g z2 plus c. එතකොට මේ points දෙකේ pressure difference ගන්නවා කියන්නේ P2 minus P1. එතකොට P2 minus P1 කියන්නේ minus rho g z2 minus z1. මේ නියත දෙක කැපිලා යනවා. එතකොට P2 අපිට ලියන්න පුළුවන් P1 plus h rho g කියලා. අපි h කියලා ගන්නවා මේ අපි h කියලා ගත්තේ මේ z2 z1 අතර vertical difference එකයි. ඒ කියන්නේ මේ coordinates තියෙන්නේ x y z අපි අර කලින් සලකපු x y z දිශාව තමයි මේ තියෙන්නේ. දැන් මේක x කියලා ගත්තේ මේ දිශාව, z කියලා ගත්තේ ඉහළ දිශාවනේ. එතකොට ඒ ඉහළ දිශාව තමයි එතනක් තියෙන්නේ. එතකොට ඉහළ දිශාව අතර වෙනස කියන්නේ z2 z1 නැත්නම් z1 z2. එතකොට 1 z2 කියන්නේ h නේ. එතකොට මෙතන ඍණ h ඇවිල්ලා ඍණ මේ ගුණ කරාම ධන වෙනවනේ. එතකොට P2 සමානයි P1 ධන h rho g. එතකොට මේකෙන් අපිට කියන්න පුළුවන් හැමතිස්සෙම මේ හයිඩ්‍රොස්ටැටික් ප්‍රෙෂර් එක මේ ඩෙප්ත් එකත් එක්ක ලීනියර්ලි යන්නේ කියලා. කියන්නේ ඩෙප්ත් එකනේ අපි h වලින් මනින්නේ. අන්නේ ඩෙප්ත් එකත් එක්ක හයිඩ්‍රොස්ටැටික් ප්‍රෙෂර් එක ලීනියර්ලි තමයි වේරියේෂන් එකක් පෙන්වන්නේ. ඒ වගේම එකම හොරිසොන්ටල් මේ ප්ලේන් එකේ තියෙන පොයින්ට්ස් දෙක ප්‍රෙෂර් එක සමානයි. මේ පොයින්ට්ස් දෙක ගත්තොත් මේකේ එකම ප්ලේන් එකේ තියෙන ඒකේ ප්‍රෙෂර් සමානයි. එතකොට දැන් මේ අපි දැන් අපි දැනට ඉගෙනගත්තු දේවල් කීපේ තමයි මුලින්ම
මේ මුලින්ම පේන නැත පීසොමෙට්‍රික් ප්‍රෙෂර් එක මුළු ෆ්ලුයිඩ් එක පුරාම කන්ස්ටන්ට් කියලා. ඒ කියන්නේ අර C කියන නියතය හැමදාටම වෙනස් වෙන්නේ නැහැ නේ. කියන්නේ C නැත්තම් අර P ස්ටාර් එක ඒක මුළු ද්‍රවය පුරාම වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම දෙවෙනි එක තමයි ප්‍රෙෂර් එක මේ එකත් එක්ක ලිනියර්ලි වේරියේෂන් එකක් පෙන්වන්නේ. ඊළඟට තුන්වෙනි එක තමයි ප්‍රෙෂර් එක කොන්ස්ටන්ට් හොරිසොන්ටල් ප්ලේන් එක ගත්තාම මේ ප්ලේන් එක පුරාම ප්‍රෙෂර් එක කොන්ස්ටන්ට්. එතකොට අන්න ඒ වගේ දැන් අර කොන්ස්ටන්ට් ප්‍රෙෂර් එකක් තියෙන සර්ෆේස් එකකට අපි කියනවා අයිසෝබාර් එකක් කියලා. එතකොට අයිසෝබාර් තමයි ඊළඟ පොයින්ට් එක. ඒක සරල දෙයක් නෑ. අයිසෝබාර්ස් කොහොමද හොරිසොන්ටල් වෙන්න එපා. එක ප්ලේන් එකේ තියෙන ප්‍රෙෂර්ස් වෙනස් වෙන්නේ නැහැ කියන්නේ හොරිසොන්ටල් වෙන්නම ඕනනේ. ඊට පස්සේ අපිට තියෙනවා ඇට්මොස්ෆෙරික් ප්‍රෙෂර් එක. ඒතර ඇට්මොස්ෆෙරික් ප්‍රෙෂර් කියන්නේ අපි දන්නවා ඒ ලෙවල් කාර්ය කරා වායුගෝලීය පීඩනය. සිංහලෙන් කිව්වොත්. එතකොට ඒකේ වැලියු එක 1.0.1.3 වැඩි කිරීම 10.5 පැස්කල්. එතකොට මේක අපිට ලියන්න පුළුවන් විදි තියෙනවා කීපයක්. ඒක අපිට ලියන්න පුළුවන් 1.0.1.3 වැඩි කිරීම 10.5 නිව්ටන් වර්ග මීටරයට. නැත්නම් අපිට මේක ලියන්න පුළුවන් 1.0.3 වැඩි කිරීම නෑ 1.0.3 kgf වර්ග සෙන්ටිමීටරයට කියලා. F කියන්නේ ෆෝස්. ඒ කියන්නේ මේක කිලෝග්‍රෑම් ෆෝස්. ඒ කියන්නේ කිලෝ බල කියන තමයි මෙතන kg කියන්නේ. කියන්නේ මෙතනට ආවේ අපි දැන් අර නිව්ටන් කිලෝග්‍රෑම් වෙද්දී අර g කියන නියතෙන් මේ බෙදෙනානේ. අන්නේ නියතේ 9.8යිනේ. අන්නේ 9.8න් බෙදුවම මේ කිලෝග්‍රෑම් බල කියලා කියන්නේ. සමහර ගණන් මේ පේපර් එකේ මෙන්න මේ kgf වලිනුත් දෙනවා මේ නිව්ටන් වර්ග මීටර වලින් විතරක් නෙමෙයි kgf වර්ග සෙන්ටිමීටර වලිනුත් දෙනවා පේපර්ස් වල. ඒත් එහෙම වුණාට පස්සේ දැන් ඒක පරිවර්තනය අපි ගානට වරද්ද ගන්න නැතුව කරන්න. නැත්තම් තව එකක් තියෙනවා 1.013 බාස්. පෙර කලින් ඉගෙන ගත්ත බා එකක් කියන්නේ එක වැඩි කිරීම 10.5 පැස්කල් කියලා. ඒතකොට මේක 1.0.1.3 බාස්. නැත්තම් 180 අපිට මේ ඒ ලෙවල් කාලේදී නම් සෑහෙන හම්බුලා තියෙන මේ ATM කියන එක. එතකොට තව එකක් තියෙනවා CI කිලෝ නිව්ටන් වර්ග මීටරයට කියලා. ඊට පස්සේ දැන් අපි තව ඩෙෆිනිෂන්ස් දෙක තුනක් තියෙනවා ගේජ් ප්‍රෙෂර් කියලායි ඇබ්සලියුට් ප්‍රෙෂර් කියලායි. ඇබ්සලියුට් ප්‍රෙෂර් කියන්නේ දැන් සිංහලෙන් අද ඇබ්සලියුට් ප්‍රෙෂර් කියන එකේ තේරුම තමයි නිකන් නිරපේක්ෂ වගේ අදහසක් එනවනේ. ඇබ්සලියුට් ප්‍රෙෂර් කියන්නේ මේ රික්තයකට සාපේක්ෂව ප්‍රෙෂර් එක. කියන්නේ අපි ලිව්වොත් ප්‍රෙෂර් රික්තයකට සාපේක්ෂ ප්‍රෙෂර් එක තමයි ඇබ්සලියුට් ප්‍රෙෂර් කියන්නේ. ඊළඟට අපි තව හැඳින්වීමක් තියෙනවා ගේජ් ප්‍රෙෂර් කියලා. ගේජ් ප්‍රෙෂර් කියන්නේ
ඇට්මොස්ෆෙරික් ප්‍රෙෂර් එකට සාපේක්ෂව ප්‍රෙෂර් එක. ඒ කියන්නේ pressure measured with respect to atmospheric pressure. ඒතර මෙන්න මේ definitions දෙක අපේ ඔළුවේ තියෙනවා. ඒතකොට දැන් ගණන් වල සමහර ෆීල්ඩ් පේපරේ සමහර ප්‍රශ්න දෙන්නේ ගේජ් ප්‍රෙෂර් එකකින්, සමහර ප්‍රශ්න දෙන්නේ ඇබ්සලියුට් ප්‍රෙෂර් එකකින්. ඒතකොට දැන් සමහරලාට අපිට හරියටම කියන්නේ නැහැ මේක ඇබ්සලියුට් ප්‍රෙෂර් මේක ගේජ් ප්‍රෙෂර් කියලා. ඒ වුණාම අර අපේ නිකන් ඔළුවේ අයිඩියා එකක් තියෙනවනේ දැන් ඇබ්සලියුට් ප්‍රෙෂර් එක කියද්දි ඒක මේ වැකියුම් එකකට සාපේක්ෂව යන්නේ ගේජ් ප්‍රෙෂර් කිව්වම මේක ඇට්මොස්ෆෙරික් ප්‍රෙෂර් එකකට සාපේක්ෂව යන්නේ. නිසා ගේජ් ප්‍රෙෂර් එක කවදාවත් මේ ඇබ්සලියුට් ප්‍රෙෂර් එක කවදාවත් ඍණ වෙන්න බෑ. හැබැයි ගේජ් ප්‍රෙෂර් එක ඍණ වෙන්න පුළුවන්. මොකද ඒක දැන් වායු ගෝලයට වඩා අඩු පීඩනයක තිබ්බොත් එහෙම ප්‍රෙෂර් එක ඍණයිනේ ගේජ් ප්‍රෙෂර් එක. හැබැයි එහෙම තිබ්බයි කියලා ඇට්මොස්ෆෙරික් මේ ඇබ්සලියුට් ප්‍රෙෂර් එක මේ ඍණ වෙන්නේ නෑනේ. ඒතර ගණන් වලදී අපි අර අපේ ඔළුවේ නිකන් අර ගාන කියුවට පස්සේ ඒක හදා ගන්න ඕනේ මේ කියන්නේ ඇබ්සලියුට් ප්‍රෙෂර්ද මේ කියන්නේ ගේජ් ප්‍රෙෂර්ද කියලා. ඒතර නිකන් අපි අර මේ ඩයග්‍රෑම් එකක් දාලා බැලුවොත් එහෙම ඩයග්‍රෑම් එකක් දැම්මොත් එහෙම දැන් පර්ෆෙක්ට් වැකියුම් කියලා එකක් ගන්නවා මේ යටම P සමානයි බිඳුවයි. දැන් පර්ෆෙක්ට් වැකියුම් එකේ ඇබ්සලියුට් ප්‍රෙෂර් එක බිඳුවයි. එතකොට දැන් මේ වගේ ලයින් එකක් ගන්නවා ඇට්මොස්ෆෙරික් ප්‍රෙෂර්. ඒ කියන්නේ මේක මේ මෙන්න මේ ලයින් එක තමයි තියෙන්නේ අපේ වායු ගෝලයේ පීඩනය. PATN. එතකොට අපි දැන් ෆ්ලුයිඩ්ස් දෙකක් සලකනවා. පළවෙනි එක ඇට්මොස්ෆෙරික් ප්‍රෙෂර් එකට වැඩි පීඩනයක තියෙන්නේ. දෙවෙනි එක ඇට්මොස්ෆෙරික් ප්‍රෙෂර් අඩු පීඩනයක තියෙන්නේ. දැන් හැම සැලකුවම මෙන්න මේ ගේජ් ප්‍රෙෂර් එකෙන් පළවෙනි එක පළවෙනි පීඩනය ධනයි ගේජ් ප්‍රෙෂර් එක, දෙවෙනි එකේ පීඩනය ගේජ් ප්‍රෙෂර් එක ඍණයි. හැබැයි මොන අවස්ථාවකටද ඇබ්සලියුට් ප්‍රෙෂර් එක ධනම තමයි. එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් ගේජ් ප්‍රෙෂර් එක මැනෙන්නේ ගොඩක් වෙලාට දැන් මේ ද්‍රවවල තමයි ගේජ් ප්‍රෙෂර් එකෙන් මැනෙන්නේ. එතකොට තියරි පාර්ට්ස් වලට ගත්තම මේ එක කෑල්ලක් තියෙනවා ප්‍රෙෂර් හෙඩ් කියලා. ඒකත් ඩෙෆිනිෂන් එකක් තමයි ප්‍රෙෂර් හෙඩ් කියන එක. ප්‍රෙෂර් හෙඩ් කියලා කියන්නේ මොකද්ද බලමු. දැන් අපි ගත්තොත් එහෙම පොයින්ට් එකක් මේ වගේ ෆ්‍රී සර්ෆේස් එකක් ගන්න මුලින්ම. ෆ්‍රී සර්ෆේස් කියන්නේ අපි ගිය සතියේ ෆ්ලුයිඩ් දවසේ කිව්වා ෆ්‍රී සර්ෆේස් කියන්නේ අර වාතයට නිරාවරණය වෙලා තියෙන ද්‍රව සර්ෆේස් එක. ඒකත් එක්ක අපි ගන්නවා h උසකින් පල්ලෙහින් තියෙන A කියන පොයින්ට් එක. එතකොට දැන් මේ කියන පොයින්ට් එකේ ප්‍රෙෂර් එක අපි දන්නවා කියන්නේ ගේජ් ප්‍රෙෂර් එක. A කියන පොයින්ට් එකේ ගේජ් ප්‍රෙෂර් එක අපි දන්නවා h rho g කියලා. එතකොට දැන් අපි නිකන් මේ ඩිෆයින් කළොත් එහෙම කන්ස්ටන්ට් එකක් ගැමා කියන එක rho g ට සමාන වෙන විදිහට මේක අපි ඩිෆයින් කරන මේ වෙලාවේ කන්ස්ටන්ට් එක. එතකොට PA කියන්නේ ගැමා h. පුළුවන් P බෙදීම ගැමා සමාන h කියලා. එතකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ ප්‍රෙෂර් හෙඩ් කියලා. මෙන්න මේ h කියන එකට. එතකොට ප්‍රෙෂර් හෙඩ් කියන එක භෞතික විදිහට හැඳින්වුවොත් ඒක කියන්නේ නිකන් අර එතන යම්කිසි පොයින්ට් එකක් ගත්තම අන්නේ පොයින්ට් එකට ඇති වෙන ප්‍රෙෂර් එක දෙන ජල කඳු. අන්න ඒක තමයි ප්‍රෙෂර් හෙඩ් කියන්නේ. නිකන් අපිට නිකන් ඇඟට තේරෙන ඩෙෆිනිෂන් එකක් ගත්තොත්.
මේකේ ඩෙෆිනිෂන්ස් නම් ඔය ටික තමයි තියෙන්නේ. තව අපිට උපකරණ කීපයක් තියෙනවා. උපකරණ 4ක් විතර. අපි උපකරණ ටිකත් බලමු. පීඩන මනින උපකරණ තමයි තියෙන්නේ. මුලින්ම තියෙනවා pressure measuring instruments වලට මුලින්ම තියෙන්නේ බැරෝමීටර් එක. ඒගොල්ලෝ අර එළවෙ කාලෙත් බැරෝමීටර් එක කියන එක මේ දන්නා ඇති. කියනවා බැරෝමීටර් ෆොටෝ එකක් දාන්න. බැරෝමීටර් කියන්නේ මෙන්න මේ වගේ උපකරණයකට. පතුර කඳක් හෝ රසදිය කඳක් මේ වගේ රසදිය භාජනයක ගිල්ලනවා. මෙන්න මේ නලයට දාලා. එතකොට මේ උඩින් රික්තයක් හැදිලා මේක නලය කියන්නේ රසදිය කඳ පොඩ පල්ලෙහාට එනවනේ. එතකොට මේ රසදිය මේ උස සෙන්ටිමීටර් 76 කියලා පෙන්නනවා. ජලය නම් මේ උස පෙන්වන්නේ මීටර 10ක්. එතකොට මේක අපිට පුළුවන් මේ පීඩන මනින්න පාවිච්චි කරන්න. මේක අර පීඩනය මනින්නේ කොහොමද අර සමීකරණ ලියවෙන්නේ කොහොමද කියන එකත් ඊළඟට කරලා තියෙනවා. දැන් මෙතන මේ අපි ඉන්න තැනක් පීඩනේ මෙන්න මේ උඩම් පෘෂ්ඨයේ පීඩනයට සමානයිනේ. ඒ පීඩනයට අනුව මෙන්න මේ රසදිය කඳ උස වෙනස් වෙලා හදාගන්නවා. මේක තමයි බැරෝමීටර් කියන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා අපිට පීසෝමීටර් කියලා. ඒකට පීසෝමීටර් එක අපි ෆොටෝ එකක් දැම්මොත් එහෙම මෙන්න මේ වගේ උපකරණ තමයි පීසෝමීටර් එක. ඒ කියන්නේ පීසෝමීටර් එක කියන්නේ පොඩි නලයක් තියෙන්නේ. අර එල්බෝ ෂේප් නලය තියෙන අන්න ඒක තමයි පීසෝමීටර් එක කියන්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් කෙනෙක්ගේ අර වතුර ගලා යන පයිප් එකක ප්‍රෙෂර් එක මනින්න. එතකොට ඒක කනෙක්ට් කරන්නේ මෙන්න මේ විදිහට මේ L ඒ ෂේප් එකට තමයි කනෙක්ට් කරන්නේ. එතකොට මේ උඩම විවෘත කරලා තියෙන්නේ. එතකොට එතන තියෙන ක්ලියරන්ස් සමාන ඇට්මොස්ෆියරික් ප්‍රෙෂර් එකට. එතකොට ඒ අනුව මේ නඩලා මේ පයිප් ඇතුලේ ප්‍රෙෂර් එක මැනගන්න පුළුවන්. මේක මෙතන ප්‍රෙෂර් එක PA කියලා ගත්තොත් එහෙම PA සමානයි ρh කියලා යන්න පුළුවන් කලින් වගේ. PA සමානයි ρh. ρ කියන්නේ කලින් ගත්ත මේ කන්සෙප්ට් එකම තමයි. වෙනසක් නෑ. එතකොට මේකේ මේ උපකරණේ තියෙනවා මේ ඇඩ්වාන්ටේජස් සහ ඩිස්ඇඩ්වාන්ටේජස් ටිකක්. එතකොට පළවෙනි ඇඩ්වාන්ටේජ් එක තමයි කියන්නේ. ඒක ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මේ ඇඩ්වාන්ටේජ් එක තමයි දැන් අර පොඩි ප්‍රෙෂර් ඩිෆරන්සස් වුණත් මනින්න පුළුවන්. ඒතර දැන් ඒ කියන්නේ දැන් මෙන්න මේ නලයේ අපි මේ අවශ්‍ය විදිහට හදාගත්තොත් පරිමාණය ඊට පස්සේ අර මේ හරස්කඩ වර්ගඵලයම හදාගත්තොත් අපිට පුළුවන් නේ ඉතා කුඩා ප්‍රෙෂර් ඩිෆරන්සස් වුණත් මනින්න වෙන ජල කඳේ උඩ පල්ලෙහා යනකොට. එතකොට දැන් මේකේ ඇඩ්වාන්ටේජ් තමයි ඒක. මේ ඩිස්ඇඩ්වාන්ටේජ් තමයි මේකේ අර මනින්න පුළුවන් ලික්විඩ්ස් වල විතරයි. ඒ වගේම මේකේ තව මනින්න මේක අර මේ භාවිතය කපාසුයි. මොකද දැන් අපිට ගන්න වෙනවා ලොකු ටියුබ් සමහරලාට. මේ නලය එන ලොකු ඒවා ගන්න වෙනවා මේ අර සාමාන්‍ය ප්‍රෙෂර් එකක් මනිද්දි වුණත් ටිකක් ලොකු නලයක් ගන්න වෙනවා. ඊළඟට අපිට තියෙන උපකරණය මැනෝමීටර් එක. මැනෝමීටර් එක ෆොටෝ එකක් මෙන්න මේක තමයි මැනෝමීටර් කියන්නේ. එතකොට මේක කනෙක්ට් කරන්නේ දැන් මැනෝමීටර් එකයි මෙන්න මේ පීසෝමීටර් එකේ වෙනස තමයි දැන් මැනෝමීටර් එකේ මෙහෙම අර U හැඩේ නලයක් තියෙන්නේ. පීසෝමීටර් එකේ වුණා කෙලින්ම අර L shape නලයක් තමයි කනෙක්ට් කරලා තියෙන්නේ පයිප් එකට. මැනෝමීටර් එකේ පයිප් එකේ වෙනම දැන් පයිප් එකේ ලික්විඩ් එක වෙනම අරගෙන ඒකට U නලයක් කනෙක්ට් කරලා තියෙනවා.
කියන්නේ මේ විදියට තමයි කියන්නේ. මේ වගේ පයිප් එකක මේ වගේ මේ පොඩ්ඩක් අරගෙන කියන්නේ පයිප් එකේ ලික්විඩ් එක පොඩ්ඩක් අරගෙන යුනලයක් කනෙක්ට් කරලා එතකොට අපිට මේ ඕපන් එන්ඩ් එක ඇට්මොස්ෆෙරික් ප්‍රෙෂර් එකට සමානයි. H2O G සමාන වෙනවා මෙතන මේ පීඩනයට. එතකොට ඒකෙන් අපිට පුළුවන් H1O G අඩු කරලා මෙතන පීඩනය ගන්න. මේ පීඩනය මෙන්න මේ ඒ කියන පොයින්ට් එක පීඩනයට සමානයි. එතකොට මේකතර කලින් කරා වගේ මේ අර ඊටාම ලේසියෙන්ම පුළුවන් මේ පීඩන වෙනස්කම් බලා ගන්න. ඊළඟට තියෙන්නේ ඩිෆරන්ෂල් මැනෝමීටර් කියලා. කියන්නේ මේකම තම මොඩිෆයිඩ් version එක. ඒ ප්‍රෙෂර් ඩිෆරන්ස් මනින්න කියන්නේ. ලික්විඩ් දෙකක් කනෙක්ට් කරලා ප්‍රෙෂර් ඩිෆරන්ස් මනින්න තියෙන එක. එතකොට කලින් එකේ අපි මේ හැමතිස්සෙම පාවිච්චි කරේ එක නලයක විතර කියන්නේ. එක වතුර ගලගෙන බට එක මේ ප්‍රෙෂර් එක මනින්න විතර. එනකොට මේකේ ඒ වගේ බට දෙකක ප්‍රෙෂර් ඩිෆරන්ස් එක මනින්න පුළුවන් මේ මැනෝමීටර් ලික්විඩ් එකේ උසෙන්. එතකොට දැන් මේ ලික්විඩ් එක කියන්නේ මැනෝමීටර් ලික්විඩ් එක කියලා. කියන්නේ ඒක ගොඩක් වෙලා රසදී තමයි ඒකට තියෙන්නේ. වගේ මේකේ මේ දෙකේම තියෙනවා තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මැනෝමීටර් ලික්විඩ් එක කවදාවත් මේ ලික්විඩ් එකත් එක්ක මේ මිශ්‍ර වෙන්න බෑ. එතකොට අර මේකේ වතුර යනවා නම් වතුර වල දිය වෙන්න බෑ මැනෝමීටර් ලික්විඩ් එක. දැන් මේකේ තියෙන වාසිය තමයි ඩිෆරන්ෂල් මැනෝමීටර් එකේ. එකෙන් අපිට පුළුවන් මේ ලික්විඩ් වගේම ගෑසස් වලත් ප්‍රෙෂර් එක මනින්න පුළුවන්. කියන්නේ දැන් මෙතන වතුර මේ බට දෙක ගන්න නැතුව නිකන් වාතය ගලා යන බට දෙකක් වගේ දාලා ඒ දෙකේ ප්‍රෙෂර් එක මනින්න පුළුවන්. එතකොට මෙතන පිරෙන්නේ වාතයෙන් පිරෙන්නේ. මේ H1 කියන මේ උස සම්පූර්ණ වාතයෙන් පිරෙනවා. මේ පැත්තත් වාතයෙන් පිරෙනවා. හැබැයි දැන් අර මේකේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ මැනෝමීටර් එක ගත්තාම මේකේ අර එක අණ්ඩක් අපිට ඕන තරම් උස් කරන්න පුළුවන්. දැන් මේකේ ඒක අමාරුයි. දැන් මේකේ ෆික්ස්ඩ් වගේනේ නිකන් U නලේ. එතකොට දැන් මේකේ අර මේ පුළුවන් මේකේ අර ස්මෝලර් ප්‍රෙෂර්ස් මයින් එක පොඩ්ඩක් අමාරුයි. ස්මෝලර් ප්‍රෙෂර් ඩිෆරන්සස් මයින් එක පොඩ්ඩක් අමාරුයි. දැන් විශේෂයෙන්ම තව දැම්මොත් රසදිය වගේ එකක් දැම්මොත් එහෙම දැන් පොඩි ප්‍රෙෂර් ඩිෆරන්සස් මනින්න දැන් රසදිය වගේ සෙන්සිටිව් නෑ. දැන් රසදිය වල මේ රෝ ගත්තොත් එහෙම මේක 13600යි. එතකොට ඒක මේ එහාට මෙහාට කරන තරම් මේ වාතය දාලා මනිනකොට අමාරුයි. ඒක එහාට මෙහාට කරන්න. එතකොට ඒක මේකේ තියෙන ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ් එක. ඊළඟට අපිට තියෙනවා ප්‍රෙෂර් ගේජස් කියලා උපකරණ ටිකක්. ඒකට ප්‍රෙෂර් ගේජ් එකේ ෆොටෝ එකක් දැම්මොත් ඒකත් තමයි ප්‍රෙෂර් ගේජ් කියන්නේ. දැන් මේක අර මේ කොයිල් එකක් තියෙන මේ මැද්දේ කොයිල් එකක් රෝල් කරලා මේ එක එන්ඩ් එකට කනෙක්ට් කරනවා. එතකොට මෙතනින් එක තව එන්ඩ් එකකට කනෙක්ට් කරලා දෙනවා. මේ එන්ඩ් එක නිකන් සර්කල් එකකින් 4න් 3ක් වගේ තමයි. එතකොට මේ එන්ඩ් එක නිදහස චලනය වෙන්න පුළුවන්. මේක අපි අර බලන මේ ප්‍රෙෂර් එක මනින මොකක් හරි ලික්විඩ් එකට හරි මොකකට හරි කනෙක්ට් කරලා තියෙන මේ එන්ඩ් එක. එතකොට දැන් වෙන්නේ මොකද්ද? දැන් මේක දැන් ප්‍රෙෂර් එක වැඩි වුණොත් මෙතනින් තෙරපෙනවනේ. මෙතනින් තෙරපුණොත් මෙතනින් අර මේ රවුම කැරකෙනවා. මේ රවුම කැරකුණාට පස්සේ වෙන්නේ මොකද? මේ කොයිල් එක එහා මෙහා යනවනේ. අන්නේ කොයිල් එක එහා මෙහා වෙද්දි මෙන්න මේ කටුව කැරකිලා අපිට අවශ්‍ය ප්‍රෙෂර් එක පෙන්වනවා.
තව මුලින්ම අපි මේක කැලිබරේට් කරන්න. කියන්නේ මේක ක්‍රමාංකණය කරගන්න ඕනේ මෙන්න මේ ඒක අර මනින එතකොට ඒක කැලිබරේට් කරගන්න එක අපිට තියෙන එක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. ඒ කියන්නේ අපිට කලින් වගේ කෙලින්ම සමීකරණයක් හරි මොකකින් හරි කෙලින්ම මේ මනින්න බෑනේ. මේ වගේ සමීකරණයක් දැම්ම ටගා එච්මන්ල එහෙම මැන්න. මේකේ එහෙම බෑ. මේක අර වෙනම මැනලා කැලිබරේට් කරලා ඊට පස්සේ තමයි මනින්න පුළුවන්. ඒතර ඒ නිසා මේක මේ ඇකියුරේට් නොවෙන්නත් පුළුවන්. අර කලින් වගේ. දැන් මේකේ මේ මනිදි දෝෂත් වෙනවනේ. අර ඊළඟට ෆ්‍රික්ෂන් වලට මේ ඉරණ දෝෂය ඔක්කොම කරාම මේකේ මේ ඇකියුරසි එක අඩු වෙන්න පුළුවන් සෑහෙන. හැබැයි මේක සෑහෙන පහසුයි යූස් කරන්න. කලින් වගේ මේ U නල හයි කරලා එහෙම කට්ටක් ගන්න ඕනේ නැහැ මේක. මේක ලේසියෙන් යූස් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ දැන් මේ ටියුබ් එක වෙනස් කරලා අපිට පුළුවන් මෙන්න මේ සර්කියුලර් ෂේප් ටියුබ් එක වෙනස් කරලා අපිට පුළුවන් වෙන ප්‍රෙෂර්ස් එක එක රේන්ජස් වල තියෙන ප්‍රෙෂර්ස් මනින්න පුළුවන්. ඒක තමයි අපිට තියෙන ඊළඟ අන්තිම උපකරණය. ඒ පාඩමට නම් උතර එච්චරයි තියෙන්නේ. එතකොට අපි කරේ මේ ෆ්ලුයිඩ් ප්‍රෙෂර් පාඩම. එතකොට ඒකේ තියෙනවා අර කැරක්ටරිස්ටික්ස් කීපයක් පැස්කල්ස් ලෝ ඊළඟට අර වේරියේෂන් එක හයිඩ්‍රොස්ටැටික් ප්‍රෙෂර් එකේ වේරියේෂන් එකයි ප්‍රෙෂර් ඩිෆරන්ස් එකයි මයිනේදී තියගත්තා. ඒ වගේම ඇබ්සලියුට් ප්‍රෙෂර් ගේජ් ප්‍රෙෂර් කියන ඩෙෆිනිෂන්ස් දෙක ඉගෙන ගත්තා. ප්‍රෙෂර් හෙඩ් එක කියන්නේ මොකක්ද ඉගෙන ගත්තා. ඒ වගේම උපකරණ ටික ඉගෙන ගත්තා. ඒතර මේක අපේ ෆ්ලුයිඩ් වල තියෙන මේ දෙවෙනි පාඩම. ඒතර මේ මම අද මුලින් ප්‍රධාන කරන්න හිතන් හිටියේ මේ පාඩම. එතකොට වෙලාව තිබ්බොත් පළවෙනි පාඩමත් කරන්නයි කියලා හිතන් හිටියේ. ඒතර අපි විතර තියෙන නිසා පළවෙනි පාඩමත් පටන් ගමු. එතකොට පළවෙනි පාඩම තමයි ෆ්ලුයිඩ් වල තියෙන ෆ්ලුයිඩ් වල තියෙන එක. ෆ්ලුයිඩ්ස් කියන පාඩමේ නම තියෙනවා. characteristics of fluids. එතකොට අපි දන්නවා ෆ්ලුයිඩ් එක කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි දන්නවා ඝන ද්‍රව වායු කියන තුන වෙන් කරලා අඳුර ගන්න. එතකොට ඝනයේ තියෙන characteristics ගත්තම ඝනයේ ස්ට්‍රක්චර් එක වෙන closely packed. එතකොට මේ කියුබ් එක සැලකුවොත් එහෙනම් මේක අර එක තැන packed වෙලා තියෙන closely. එතකොට ද්‍රවය ගත්තොත් එහෙම එච්චර මේ packed වෙලා නැහැ. පොඩ්ඩක් ඈතින් තියෙන elements. කියන්නේ ගොඩක්ම packed වෙලා නැහැ. ඈතින් තියෙනවා. වායුවේ සෑහෙන දුරකින් තියෙන elements. ඒ වගේම elements ගණනයත් වෙනවා. එතකොට ගණය ගත්තොත් එහෙම ලොකු චලනයක් නැහැ. කම්පන චලන තියෙනවා මේ අර horizontal vertical movements නැහැ. එතකොට ද්‍රවයක් ගත්තොත් එහෙම මේ solid වලට වඩා වැඩි චලනයක් තියෙනවා. ගෑස් එකක් ගත්තොත් එහෙම හොඳ ලොකු චලනයක් තියෙනවා. එතකොට දැන් ඝනයක් ගත්තොත් එහෙම රෝ නියතයි. කියන්නේ යම් කිසි උෂ්ණත්වයක් මත රෝ නියතයි. ද්‍රවයක් ගත්තොත් එහෙමයි. රෝ නියතයි. වායුවක් ගත්තම එහෙම වෙන්නේ නැහැ. වායුව කම්ප්‍රෙස් කරන්න පුළුවන්. මේකේ නෝට් එක දැන් දැම්මා මේ Discord එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක රෝ නියත නැහැ. එතකොට දැන් ඩිෆෝමේෂන්ස් ගත්තම ඝනයේ ඩිෆෝමේෂන්ස් මේ අපිට වෙනම පාඩමක තියෙනවා properties of material වල. ඝනයේ ගත්තම මේකේ ඩිෆෝමේෂන්ස් තියෙනවා කියන්නේ.
ඒ කියන්නේ ඩිෆෝමේෂන් තියෙන හැබැයි ඒ ඩිෆෝමේෂන්ස් වලට රෙසිස්ටන්ස් එකක් පෙන්වනවා ඝනය ඇතුළෙම. ඒක අපිට පැහැදිලි වෙන අපි ඩිෆෝම් කරන්න එක සැරේම ඩිෆෝම් කරන්න හැදුවොත් ඩිෆෝම් වෙන්නේ නැහැ. මේ රෙසිස්ටන්ස් එකක් පෙන්වන ඝනය ඇතුළේ. මොකක් හරි අමාරුවෙන් හිල් කරලා හරි කපලා හරි තමයි ඒක ඩිෆෝම් කරන්න. හැබැයි ලික්විඩ් එහෙම නැහැ. ඒක ලික්විඩ් ගත්තම ඒක අර ඒ කියන්නේ රෙසිස්ටන්ස් එක නැහැ ඒකේ. වෙන මේ ඩිෆෝම් වෙන්නේ. වායුවක් ගත්තම ඒක කොහොමත් නැහැ ඒකේ. වායුව වල කිසිම රෙසිස්ටන්ස් එකක් නැහැ. ඊට පස්සේ අපි දැන් මේ ෆ්ලුයිඩ් වල කැරක්ටරිස්ටික්ස් කීපයක් තියෙනවා අපි දන්නවා ඉතින් රෝ කියන එකක් දන්නවා රෝ කියන්නේ කනත්වය රෝ කියන එක අපි සැලුවොත් එන්නේ m බෙදීම v එතකොට නැත්තම් අර අපිට ලියන්න පුළුවන් මේක වඩාත්ම හොඳටම ලිව්වොත් එහෙම වඩාත්ම ප්‍රිසයිස් ලිව්වොත් එහෙම එන්නේ මේක ලිමිට් ඩෙල්ටා v බිඳුවට යනවා ඩෙල්ටා m by ඩෙල්ටා v නැත්තම් dm by dv හොඳටම ප්‍රිසයිස් ලිව්වොත් ඒ කියන්නේ දැන් මේ අපි සාමාන්‍යයෙන් මේක ඉන්කම්ප්‍රෙසිබල් ඒ කියන්නේ කම්ප්‍රෙස් කරන්න බැරි ෆ්ලුයිඩ් සැලකුවාට දැන් අපි හිතමු මොකක් හරි ෆ්ලුයිඩ් එකක කම්ප්‍රෙස් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එහෙම ෆ්ලුයිඩ් එකක් අපි සැලකුවොත් එහෙම ඒවා තියෙනවා. එතකොට එහෙම ෆ්ලුයිඩ් එක සැලකුවොත් එහෙම දැන් මෙතන පෙන්වන රෝ එක නෙමෙයි මෙතන පෙන්වන්නේ. ඒතර අන්න ඒ නිසා තමයි ඒතර දැන් m බෙදීම v කියන එක ලිව්වොත් ඒක සාධාරණ නෑ. ඒතර වඩාත්ම සාධාරණ මේ වගේ අවස්ථාවල dm බෙදීම dv. ඒතර මේ ඩයිමන්ෂන්ස් ඉතින් ml ඍණ 3 LL කාලේ ඉගෙන ගත්තනේ. So units kg m ඍණ 3 gc m ඍණ 3 ඒ වගේ යුනිට්ස් තමයි පාවිච්චි වෙන්නේ. එතකොට water density එක 1000යි. ඒ කියන්නේ මේ මම ඉන්නේ සෙල්සියස් එක 4දී. එතකොට ඒක සෙල්සියස් අංශක පොඩ වැඩි කරද්දී එහෙම කියන්නේ 30ට විතර ගෙනාවම 995.7ක් වගේ වෙනවා. දැන් water වල එහෙම gases ගත්තම ඒවයි density සෑහෙන්න මේ වෙනස් වෙනවා pressure එකෙන් pressure එකටයි තව අර ඒ කාලේ අපි ඉගෙන ගත්ත සමීකරණ PV සමාන nRT ඔක modify කරලා බලන්න අපිට රෝ මේ ඇතුළත් කරන්න ඕකට. එතකොට gases වලද රඳා පවතින එකට අපි සමීකරණයක් ඒ කාලේ ගොඩනගත්තනේ. gas වල රෝ මේ සාධක එන ලොකු ප්‍රමාණයක් මත රඳා පවතින. තව ඩෙෆිනිෂන් එකක් තියෙනවා මේකේ ඩෙෆිනිෂන් කීපයක් තියෙනවා. පළවෙනි තමයි specific weight. මේක ඩිෆයින් කරලා තියෙන්නේ කොහොමද දන්නවද? මේක ඩිෆයින් කරලා තියෙන්නේ මේකට කියන්නේ ගැමා කියලා තමයි මේකටත් කියන්නේ. අර ගැමා නෙමෙයි. weight over volume. මේවා එකෙන් ප්‍රශ්නයක් අනිවාර්ය සමානලට අහන ගොඩක් ඒවාට මේ මොකක් හරි ලික්විඩ් එකක් දෙන පළවෙනි ප්‍රශ්නට වගේ මේවා අහනවා. එතකොට මේකේ ඩයිමන්ෂන්ස් ගත්තොත් ml ඍණ 2 t ඍණ 2 යුනිට් ගත්තොත් නිව්ටන් ඝන මීටරයට. එතකොට අපිට තව ලියන්න පුළුවන් ගැමා w බෙදීම v සමානයි w ට mg කියලා ලියන්න පුළුවන්නේ. mg බෙදීම v සමානයි m ට v වතාවක් g සමානයි rho g. එතකොට ගැමා සමානයි rho g. මේක මත තියාගත්ත අපිට ලේසි මේ ප්‍රශ්න වලදී. සාමාන්‍යයෙන් ජලය වගේ නම් ඉතින් ආදේශ කළ බැලුවම රෝ කියන්නේ 1000යි
g කියන්නේ 9.81යි. තුන කරාම වෙනවා ගැමා ඉන්නේ ජලයේ 9.81කට කිරීම 10.3යි. මේක තමයි අපිට පළවෙනි ඩෙෆිනිෂන් එක මේකේ හම්බ වෙන. ඊළඟට අපිට තියෙන ඩෙෆිනිෂන් එකක් රිලටිව් ඩෙන්සිටි කියලා. අපි ඒකත් කරලා තියෙනවා ඒ ලෙවල් කාලේ. කියන සාපේක්ෂ ඝනත්වය. රිලටිව් ඩෙන්සිටි කියන්නේ අපි ගන්න සබ්ස්ටන්ස් එකේ ඩෙන්සිටි එක බෙදන්න ඕනේ ස්ටෑන්ඩඩ් සබ්ස්ටන්ස් එකේ ඩෙන්සිටි එකකින්. අපි සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් සබ්ස්ටන්ස් එක ගන්න වෝටර් කියලා. ඒ කියන්නේ ඒකත් ගන්නෙ ලික්විඩ් වලට හා සොලිඩ් වලට විතරයි ගන්නෙ. එතකොට මේක ඩයිමෙන්ෂන්ලස්. සාමාන්‍යයෙන් වෝටර් වල 1යි මර්කරි වල 1.36යි තෙල් වල 0.8 0.9 වගේ වැලි වල 2.6යි 5යි ස්ටීල් වල 7.9 ඉඳන් 8 වෙනකම් වගේ තියෙනවා. ඊළඟ ඩෙෆිනිෂන් එක වේපර් ප්‍රෙෂර්. වේපර් ප්‍රෙෂර් කියන්නේ අපි අර දන්න ඒ කාලේ තියෙනවා මේ ද්‍රවයේ ද්‍රව අණු මේ ඉවපොරේට් වෙලා ඒ වයින් තමයි වේපර් ප්‍රෙෂර් එක හැදෙන්නේ. එතකොට ජලීය වේපර් ප්‍රෙෂර් එක සාමාන්‍ය සෙල්සියස් 15 දී 1.72 කිලෝ නිව්ටන් per square meters. ඉතින් මේ මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ. ඉතින් අර නිකන් තියෙන ජලය ගණත් වෙන මතක තියාගන්න. සෙල්සියස් 100 දී විතර මේක 101 වැඩි වෙනවා. මේක තමයි අපිට තියෙන ඊළඟ ඩෙෆිනිෂන් එක. ඊට පස්සේ අපිට තියෙනවා තව ඩෙෆිනිෂන් එකක් බල්ක් මොඩියුලස් කියලා. මේ නම් ඒ කාලේ හම්බ වෙලා නැතු වෙති. එතකොට බල්ක් මොඩියුලස් කියන්නේ ඩිෆයින් කරලා තියෙන්නේ බල්ක් මොඩියුලස් සමානයි change in pressure බෙදීම change in volume over volume. ලිව්වොත් change in pressure change in over volume. මේ තමයි බල්ක් මොඩියුලස් එකේ ඩෙෆිනිෂන් එක. මේකෙන් සාමාන්‍ය ප්‍රශ්නයක් අහනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ හෝ දෙවෙනි ප්‍රශ්නේ එන්නේ බල්ක් මොඩියුලස් එකෙන්. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම ෆ්ලුයිඩ් එලිමන්ට් එකක් ගත්තොත් V කියන මේ පරිමාවක් තියෙනවා. ඒකට P කියන ප්‍රෙෂර් එකට ලක් කරලා තියෙන්නේ. ඉනිෂියල් ෆ්ලුයිඩ් මේ එලිමන්ට් එකක් ගන්නවා. ඊට පස්සේ මේක අපි දැන් P කියන එක P දන ඩෙල්ටා P වලින් ඉහළ නැංගුණාම මේකේ වොලියුම් එක අපි හිතමු V දන ඩෙල්ටා V වෙනයි කියලා. ඒක ඩෙල්ටා V ඕනගයක් වෙන්න පුළුවන්. ඩෙල්ටා P එහෙම ඕනගයක් වෙන්න පුළුවන්. එතකොට දැන් සමීකරණයට ආදේශ කළොත් මේක change in pressure කියන්නේ ඩෙල්ටා P බල්ක් මොඩියුලස් අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා P change in volume ඩෙල්ටා V over V කියලා. බල්ක් මොඩියුලස් එක අපි නිරූපණය කරන්නේ K කියන
මේ සිම්බල් එකෙන්. එතකොට දැන් ඩෙල්ටා v කියන එක ලිමිට් එක බිඳුවට අරන් ගියොත් එහෙම මේක dp dv කියලා අපිට පුළුවන් ලියන්න. මේක අපිට එන්න පුළුවන් dp by dv over v කියලා. ඊළඟ අපි දන්නවා මේ රෝ සමානයි m බෙදීම v කියලා. ඒක අපිට එකෙන් ලියන්න පුළුවන් m සමානයි රෝ v කියලා. එතකොට මේක අවකලනය කරොත් dm සමානයි රෝ dv plus v d රෝ. එතකොට මේ අවකලනය වුණේ කොහොමද කියන එක මේ තේරෙන්නේ නැති කියලා හිතනවා. මේක දැන් ගුණිතයක් තියෙන්නේ රෝ v කියන එකේ ගුණිතයක අවකලනය වෙලා තියෙන්නේ. හැබැයි අපි දන්නවා මේ dm කියන එක වෙනස් වෙන්න බෑ කියලා. කියන්නේ මේ යම්කිසි මේ පදාර්ථයක් ගත්තම ඒකේ වොලියුම් එක මේ ඝනත්වය වෙනස් වුණාට ඒකේ ස්කන්ධය කවදාවත් වෙනස් වෙන්න බෑනේ. එතකොට අපි දන්න එක dm කියන්නේ ඩෙල්ටා m එක බිඳුවර ගෙනිච්චම කියන වගේ ගන්න. එතකොට අපි දන්නවා මේක dm බිඳුවයි කියලා. එතකොට එහෙම වුණොත් අපිට ලියන්න පුළුවන් රෝ dv සමානයි v d රෝ කියලා. මේ මයිනස් රෝ dv සමානයි මේ v d රෝ කියලා. එතකොට මේකෙන් ලියන්න පුළුවන් tv සමානයි minus v d rho over rho කියලා. මේක සුළු කරලා. අපි උඩ k වල තියෙන මේ dv ට පුළුවන් ඕන මේක ආදේශ කරන්න. මේ dv ආදේශ කරන්න පුළුවන් k වල තියෙන මේ dv ට. එතකොට එහෙම ආදේශ කරොත් එන්නේ k සමානයි dp by dv over v. එකට මේ ආදේශ කරාම k සමානයි dp by minus v d rho over v rho. එතකොට මේ සුළු කරාම වෙනවා rho dp by d rho. එතකොට මේක අපිට තව සමීකරණයක් කියලා ගන්න පුළුවන්. මේ අපි ඍණ ලකුණු අයින් කරනවා මේ අර දැන් මේක ධන ඍණ අයින් කරලා නිකන් අර විශාලත්වය විතරක් සැලකුවොත් කියන්නේ ධන ඍණ කියන්නේ මේක ලොකු වෙනවද පොඩි වෙනවද කියන්නේ දැන් කියන්නේ කම්ප්‍රෙස් වෙනවද එක්ස්පෑන්ඩ් වෙනවද කියන එක ධන ඍණෙන් මේ අදහස් කරන්නේ. ඒකට ධන ඍණ අයින් කරලා ගත්තා අපිට කියන්න පුළුවන් මේක. මේකේ ඩයිමන්ෂන් ගත්තොත් එහෙම k කියන මේ රාශියේ ඒක ඩයිමන්ෂන්ස් එන්නේ m l ඍණ 1 t ඍණ 2 කියලා. යුනිට්ස් ගත්තොත් එන්නේ පැස්කල් යුනිට්ස් තමයි එන්නේ. එතකොට මොකක් හරි සබ්ස්ටන්ට් එකක k වැඩි වෙනවා නම් ඒක කම්ප්‍රෙස් වෙන්නේ නැහැ. කම්ප්‍රෙස් වෙනවා අඩුයි. k වැඩි කියන්නේ කම්ප්‍රෙසිබිලිටි අඩුයි. අන්නෙන් බල්ක් මොඩියුලස් වැලියුස් ගත්තම ස්ටීල් වල 1 point නෑ 1 point නෙමෙයි 160 into 10 to the power 9 වගේ තමයි ස්ටීල් වල වෝටර් වල මේ විදියට එතකොට එයා වල එක වැඩි කිරීම 10 5යි පස් මේ නිව්ටන් වර්ග මීටර එක approximately එයා වල එතකොට බල්ක් ගැන තියෙන්නේ මෙච්චරයි ඊළඟට අපිට තව එකක් තියෙනවා සර්ක්ෂන් කියලා
surface tension කියන එක අපි මේ ඒරල් වල තියෙනවා surface tension කියන්නේ අර පෘෂ්ඨික ආතතිය සිංහලෙන් කිව්වොත් ඒ කියන්නේ අර වතුරේ තියෙන free surface එක කියන වතුරේ තියෙන උඩම surface එකේ අර ඇති වෙන මේ බලයක් වගේ තමයි surface tension කියන්නේ. ඒතකොට මේ බලය ඇති වෙන්නේ අර අණු අතර තියෙන අන්තර් ආකර්ෂණ බල වලින්. ඒතකොට surface tension එක අපි සමීකරණ ලියුවොත් එහෙම මතක ඇති සිග්මා සමානයි F බෙදීම L කියලා. ඒ කියන්නේ මේ ලයින් එකක් මත ලයින් එක සැලකුවොත් එහෙම මේ ලයින් එක සැලකුවොත් එහෙම මේ ලයින් එක මත ඇති වෙන බලය. එතකොට මේක යුනිට්ස් එහෙම සාමාන්‍ය නිව්ටන් මීටරයට ඊට පස්සේ අපිට තියෙනවා ඊළඟ එක දුෂ්ටාවිතාව විස්කොසිටි. මේකේ විස්කොසිටි වල තියෙනවා ಜಾති දෙකක් කිනෙමැටික් විස්කොසිටි එකයි ඩයිනමික් විස්කොසිටි එකයි. විස්කොසිටි කියන්නේ දුෂ්ටාවිතාව. විස්කොසිටි වල සමීකරණය මෙන්න මෙහෙම සමීකරණය විස්කොසිටි වල තියෙන්නේ. විස්කොසිටි අතර තියෙන කියන්නේ විස්කොසිටි ද්‍රවය අතර තියෙන පෘෂ්ඨ මේ එකිනෙක මත ඇති වෙන බලයන් විස්කොසිටි කියන්නේ. එතකොට ඒ කියන්නේ දැන් අර එලෙල තිබ්බනම් එලෙල තිබ්බේ මේ අර ඒ velocity gradient එකට තමයි සමාන කියන්නේ. velocity gradient එක කියන්නේ ඩාබා v by ඩාබා y. නැත්තම් tv by dy කියන්න පුළුවන්. කියන්නේ velocity අර දැන් එතන අර දිශා දෙකටම යන්න පුළුවන් නේ. ද්‍රවයක් ගත්තොත් එහෙම චලනයක් ගත්තොත් එහෙම දිශා දෙකටම චලනය වෙන්න පුළුවන් නිසා තමයි ඩාබා දාලා තියෙන්නේ. එතකොට මේකට සමානුපාතිකයි කියලා කියනවා මේ තියෙන විස්කොසිටි මේ වලින් ඇති වෙන මේ බලය shear force එක. අපි shear force එක ගත්තොත් tau කියලා ඒක මේකට සමානුපාතිකයි. ඒ සමානුපාතයේ නියතය තමයි mu කියලා ගන්නෙ. එතකොට මේකට අපි කියනවා නිව්ටන්ස් law of viscosity කියලා. එතකොට මේක දැන් අපි චලනය වෙන ද්‍රවයන් නිසා අරන් තියෙනවා. එතකොට මේකට අපි කියන්නේ dynamic viscosity. එතකොට අපිට මේකේ ලියන්න පුළුවන් mu සමානයි tau බෙදීම y w y. මේ තමයි dynamic viscosity කියන constant එක උක්ත කරාම ඉන්නේ මේක. එතකොට tau කියන්නේ shear stress එක. ඒ කියන්නේ F යට A කියන එක. නැත්තම් අර එලවල තිබ්බ විදිහට ලේසියෙන්ම අපිට ලියන්න පුළුවන් mu ඩාබා v ඩාබා x කියලා තිබ්බේ නේද? දැන් ඩාබා y කියලා යූස් කරමු. මේ සමීකරණේ හුරු ඇති ඔයගොල්ලන්ට. එලවල තිබිලා. එතකොට දැන් මේ අපි ඩයිනමික් විස්කොසිටි එක ඉගෙන ගත්තේ. තව තියෙනවා කිනෙමැටික් විස්කොසිටි කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ කිනෙමැටික් විස්කොසිටි එක ඩිෆයින් කරලා තියෙන්නේ
ඒක අපි ගන්න new කියන එක define කරලා තියෙන්නේ mu බෙදීම rho කියලා. ඒතකොට මේක දැන් ගත්තම දැන් මේ dynamic viscosity එක rho මත රඳාපවතින. ඒ කියන්නේ ද්‍රවයක වුණත් අර ද්‍රවයක වුණත් ඒ කියන්නේ ලක්ෂයෙන් ලක්ෂයට rho වෙනස් වුණොත් ඒ මත රඳාපවතිනවනේ. මේක එහෙම රඳාපවතින්නේ නැහැ. kinematic viscosity කියන්නේ rho වලින් බෙදිලා නේ. ඒතකොට මෙන්න මේ kinematic viscosity dynamic viscosity කියන එක මේ ටිකක් පැටලෙනවා. ඒක පැටලෙන්නේ නැතුව මතක තියාගන්න. අපි දැන් A level කරපු මේ viscosity මේ A level කරපු viscosity එක තමයි dynamic viscosity. අපි දැන් ඒක ඝනත්වයෙන් බෙදුවම එන්නේ kinematic viscosity. එතකොට දැන් viscosity වෙන හේතු ඇති වෙන හේතු ගත්තොත් liquid වල නම් අපි දන්නවා intermolecular attraction කියලා. ඒ වගේම liquid වල මේක මේ temperature එක වැඩි වෙද්දි අඩුත් වෙනවා. viscosity එක අඩු වෙනවා. හැබැයි gases වල intermolecular attraction නිසා නෙමෙයි gases වල viscosity ඇති වෙන්නේ. ඒතර මෙන්න මේ ප්‍රශ්නේ අහලා තිබ්බ මේ අපිට MCQ එකක් විදියට paper එකේ. gases වල ඇති වෙන්නේ මෙහෙම, liquid වල ඇති වෙන්නේ මෙහෙම වගන්ති ප්‍රශ්නයක් විදියට මේ අහලා තිබ්බා. gases වල viscosity ඇති වෙන්නේ ගොඩක් momentum exchange එක නිසා. ඒ කියන්නේ අපි දන්නවා මේ gas මේ මොලිකියුල් එකක් ගත්තම gas එක විදියකට ඉන්නේ නැහැ. ඒක හැමතැනම යනවානේ. චලනය වෙනවා ලොකු චලනයක් දක්වන gas අඩංගු භාජනයක තියෙන molecules. ඒතර අන්නේවා එකිනෙක ගැටෙන්න පුළුවන්. අන්නේවා ගැටෙන අවස්ථාවලදී ඒකේ තියෙන හුවමාරු වෙනවනේ ප්‍රවේග සහ ගම්‍යතා. අර ගම්‍යතා සංස්කෘතිය පාවිච්චි කරලා පුළුවන් කරන්න. ගම්‍යතා හුවමාරු වෙනවනේ. අන්නේ ගම්‍යතා හුවමාරු වෙනකොට තමයි මේ gas වල තියෙන viscosity ඇති වෙන්නේ. එතකොට දැන් උෂ්ණත්වය වැඩි වෙද්දි මොකද වෙන්නේ? මේ ගම්‍යතාවය වැඩි වෙනවා. මොකද ප්‍රවේගය වැඩි වෙන නිසා. උෂ්ණත්වය වැඩි වෙද්දි මේ ගම්‍යතාවය වැඩි වෙලා මේ ටෙම්පරේචර් එකත් එක්ක විස්කොසිටි එක වැඩි වෙනවා. අයි ගම්‍යතාවය වැඩි වෙද්දි ගැටුම් වැඩි. එතකොට නිකන් ඒ තියෙන විස්කොසිටි එක වැඩි වෙනවා. එතකොට ඒ පාඩමේ නම් තියෙන්නේ ඉච්චර තමයි. තව තියෙනවා පොඩි නිකන් වගුවක් මේ වගේ එකක් තියෙනවා. අපි ගත්තොත් ටෝ සමානයි අපේ විස්කොසිටි වල සමීකරණය ටෝ සමානයි mu ඩාබා v ඩාබා y. මේක දැන් අපි mu කියන කොන්ස්ටන්ට් එක සැලකුවම ද්‍රව ජාති දෙකකට බෙදන්න පුළුවන්. මේ mu කියන එක නියත වෙන ද්‍රවයි, mu කියන එක නියත නැති ද්‍රවයි. ඒ කියන්නේ තේරෙන අපි කලින් කිව්වේ mu කියන එක නියත වන ද්‍රව කියන්නේ කම්ප්‍රෙස් වෙන්නේ නැති ද්‍රව. එතකොට mu කියන එක නියත වෙන්නේ නැති ද්‍රව කියන්නේ කම්ප්‍රෙස් වෙනවා. එතකොට මේ mu කියන එක නියත ද්‍රව වලට අපි කියන Newtonian fluids කියලා. mu කියන එක නියත වෙන්නේ නැති ද්‍රව වලට අපි කියන්නේ non Newtonian fluids. එතකොට එතනින් මේ පළවෙනි පාඩම ඉවර වෙන ෆ්ලුයිඩ් මෙකැනික්ස් වල. ඒතර මේවායින් ගොඩක්ම එන්නේ ප්‍රශ්න දෙකක් තුනක් වගේ තමයි. ගොඩක්ම දෙකක් වගේ තමයි පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන් එනවා. ඊට අමතරව තව එක මැද්දේ වගන්ති ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මේ තියරි පාර්ට්ස් වලම තිබ්බේ. මේ තියරි පාර්ට්ස් වලින් එන්න පුළුවන් වගන්ති ප්‍රශ්නයක් එනවා. කියන්නේ choose the correct answer වගේ එකක් අහලා එන්න පුළුවන්. ඒතකොට අර කලින් කරපු පාඩම ෆ්ලුයිඩ් ප්‍රෙෂර් පාඩමෙන් නම් සෑහෙන්න එනවා. කියන්නේ ඒක ගොඩක්ම එන්නේ අනිත් පාඩම් එක කම්බයින්ඩ් වෙලා. කියන්නේ අපි ෆ්ලුයිඩ් වල තියෙන ෆ්ලුයිඩ් ඩයිනමික්ස් කියලා පාඩමකුත් කොටසකුත් තියෙනවා. අපි දැන් මෙච්චර කරේ ෆ්ලුයිඩ් ස්ටැටික්ස් පාර්ට් එක. ෆ්ලුයිඩ් ඩයිනමික්ස් කියලා වෙනම පාර්ට් එකකුත් තියෙනවා. අන්න ඒ පාර්ට් එකේ තියෙන මේ අර ෆ්ලුයිඩ් ඩයිනමික්ස් කියන්නේ ගලා යන ද්‍රව එක තියෙන
ඒවා. ඒතර ගලා යන ද්‍රව්‍ය වල අර පීඩනය ගොඩක් වෙනස් වෙනවානේ. ඒතර අන්න ඒවත් එක්ක තමයි අර කලින් මුලින්ම කරපු පාඩුවෙන් ගොඩක් ප්‍රශ්න එන්නේ. එහෙනම් එච්චරයි අදට නම් තියෙන්නේ. ඊළඟට ඕගොල්ලන්ට දැන් මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඕගොල්ලන්ගේ පළවෙනි ඔප්ෂන් එක ගන්න ඕනේ Google search කරන්න. දැන් ගොඩක් අයට ප්‍රශ්න මම කිව්වා Google ගොඩක් කරනවා මම හැමෝටම Google search කරන්න කියලා and මේ true false නැති object and ඕ කරාම මොකද වෙන්නේ කියලා. හරි දැන් ඒක ඕගොල්ලන්ට ඕන වෙන්නේ නැති. ඕන වෙන්නේ නැහැ hacker rank එක නෙමෙයි හරි. ඕන වෙන්නේ නැති. ඒත් ඒක දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නේ ආයි ආවම අපේ යමුන් අහන්න කලින් ඔයගොල්ලෝ Google search කරලා බැලුවද කියලා පොඩ්ඩක් බලන්න. මොකද මම දැන් බැලුවා and operator with non boolean objects in python කියලා ගහුවාම පළවෙනි result එකේම උත්තරේ තියෙනවා. ඒක කරන්න බැරි ඇයි කියන එක මට ප්‍රශ්නයක්. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැත්නම් එහෙම search කරන්න පුළුවන් කියලා. දැන් හරි ඉගෙන ගන්න මේ Google search කරලා අපිට CS නම් ඕනේ ප්‍රශ්නයක් මේ හරි Google search කරලා ඕන ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න පුළුවන්. දැන් මේ දැන් ගහලා බලන්න and operator with non boolean objects in python කියලා පළවෙනි result එක එන්නේ ඉතින් මට එන්නේ stack overflow answer එකක්. ඒක accepted answer විදියට උත්තරේ හරියටම තියෙනවා. ඔක්කොම උත්තරේ. හරි. ඔයගොල්ලෝ ඒ ගොඩක් වෙලාවට එහෙම වෙන එක නැහැ. ඒත් මොනවා හරි වුණොත් අපෙන් අහන්න අවුලක් නැහැ. ඒක අපෙන් අහන්න කවුලක් නැහැ. මං කියන්නේ ඔයගොල්ලෝ Google search කරන පුරුදු වෙන්න ඕනේ. හරි. ඊළඟට මේ සතිය දැන් සවුන්ඩ් එහෙමයි අපි notification එක ටච් එකේ ඉන්න. ඊළඟට මේ අපි දාලා තියෙන්නේ නම් සිකුරාදා CS කියලා. මේ හරි එතකොට මේ කරොත් හරි කරොත් අපිට මේවා ගැන හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. ඔබ්ජෙක්ට් එකක් කියන්නේ මොකද්ද? රිෆරන්ස් එකක් කියන්නේ මොකද්ද? මියුටබල් ඔබ්ජෙක්ට් එකක් කියන්නේ මොකද්ද? ලිස්ට් එකක් කියන්නේ මොකද්ද? ඔන්න ඔය ටික පොඩ්ඩක් මම සාකච්ඡා කරපු ටික කාට හරි අවුලක් තියෙනවා නම් ආයි පොඩ්ඩක් බලන්න. මම පළවෙනි දවසේ තුන්වෙනි දවසේ තමයි ඔය ගැන ටිකක් ගොඩක් දේවල් කිව්වේ. ඒක ආයි පොඩ්ඩක් බලලා සිකුරාදා තියෙයි බොහෝ විට ආයි බලලා මේ ඔක්කොම අවුල් තියෙන ඒවා මම උගන්නපු ටිකෙන් අවුල් තියෙන ඒවා ක්ලියර් කරන් එන්න. මොකද නැත්තම් එතනින් ඊට එහාට යන්න අමාරුයි. ඒ උගන්නපු ටිකේ අවුලක් තියෙනවා. මොකක් හරි අවුලක් තිබ්බොත් මුලින් සර්ච් කරලා බලන්න. ඊට පස්සේ අවුලක් නැහැ මගෙන් අහන්න. නේද? එහෙම අවුලක් නැහැ අහන එකේ. මං කියන්නේ ඔයගොල්ලන්ට ඕනෙ දෙයක් Google සර්ච් කරලා හොයාගන්න පුළුවන් කියලා. හරි. ඊළඟට මොකද කියන්නේ?